හරි. එතකොට අපි ගිය සතියේ ක්ලාස් එකේ ඔයගොල්ලන්ගේ පස්වෙනි පාඩම සම්පූර්ණ කරා නේද? දර්ශක පාඩම ඉවරයි නේද? දර්ශක පාඩම අපි ඉවර කරා නේද? ගිය සතියේ ක්ලාස් එකේ. හරි. දර්ශක පාඩම සම්පූර්ණ කරානේ. ඒ ටික හරිද? හොඳයි. හෝම්වර්ක් ටික කරාද? ගිය සතියේ දර්ශක පාඩම පස්වෙනි පාඩම ඉවර කරා. හරි. දැන් අද අපිට පටන් ගන්න තියෙන ඊළඟ පාඩම 7 පන්තියේ හරි. දැන් පළවෙනි වාර්ත ළමයි අපිට පාඩම් 10ක් වගේ තියෙන්නේ කරන්න. ඒකේ අද 6 වෙනි පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. 7 ශ්‍රේණියේ ගණිතයේ විෂය 6 වෙනි පාඩම අද අපි පටන් ගන්නවා උගන්වන්න. හරි. ඊට මාතෘකාව තමයි කාලය 6 වෙනි පාඩම. හරි. 6 පාඩම. කාලය 6 වෙනි පාඩම. හරි. කලින් ක්ලාස් වල හිටියේ නැති ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට වීඩියෝස් ගන්න පුළුවන් රෙකෝඩින් Zoom ක්ලාස් වල. කාලය හරි. ඉක්මන් කරන් මාතෘකාව දාන්න. කාලය 6 වෙනි පාඩම. හරි නේද? හරි ඉක්මන් කරන්න අලුතෙන් ළමයි ආවනම් හරි ඉක්මන් කරන්න කාලය 6 වෙනි පාඩම. හරි වෙලාවට ළමයි එන්නේ 7:30 වෙද්දී ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි කාට හරි ක්ලාස් එකකට එන්න බැරි වුණොත් හරිද? ඒ සතියේ රෙකෝඩින් එක ඉල්ල ගන්න මැසේජ් එකක් දාලා මට. හරි කොහමද ඒක සම්පූර්ණ කරගන්න ඕනේ. හරි. ගිය සතියේ ක්ලාස් එකේ හිටියති ළමයි ඉන්නවා නම් ගිය සතියේ කරපු දර්ශක පාඩම අපි ගිය සතියේ ඔයගොල්ලන්ගේ 5 වෙනි පාඩම ළමයි කරා. හරි මට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ඉල්ල ගන්න ඕනේ. හොඳයි. හරි. එතලම අපි එන්න හදන්නේ අද කාලේ පාඩම. හොඳයි. දැන් කාලේ පාඩම ගත්තාම ළමයි මේකේ අපි 6 පන්ති ඉගෙන ගත්තානේ. කාලය මනින ඒකක නේ. හරිද? කාලය එකතු කිරීම, කාලය අඩු කිරීම ඒව ගැන අපි ඉගෙන ගත්තා. ඊට අමතරව ළමයි අපිට දැන් මේ 7 පන්තියේදී කාලේ පාඩමෙත් ඒ ටික ආපහු තියෙනවා. කාලය එකතු කරන්න තියෙනවා, කාලය අඩු කරන්න තියෙනවා. ඊට අමතරව ළමයි අපිට මේ වැදගත් දේවල් කිහිපයක් තියෙනවා මේ කාලයමයිනේ ඒකකවල දැන් අපි සාමාන්‍යයෙන් 6 පන්තියේදී ඔයගොල්ලෝ පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවා කාලයමයිනේ ඒකක මොනවද? හරි තත්පර. ඊට පස්සේ මිනිත්තු නේ ඊට පස්සේ පැය. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙලාව ඇහුවාම දැන් හැමෝටම වෙලාව කියා ගන්න පුළුවන් නේ. පැය 12 ඔරලෝසුවෙන් වෙලාව කියන්නත් පුළුවන්. හැමෝටම පැය 24 ඔරලෝසුවෙන් වෙලාව කියන්නත් පුළුවන්. ඒවා අපි 6 පන්තියේදී ඉගෙන ගන්නවා. ඒව හැමෝටම මම හිතනවා පුළුවන් ඇති අමතක වෙන්න විදියක් නැහැ නේ. හරි? ඔව්. එතකොට දැන් ගත්තොත් ළමයි ඔයගොල්ලෝ දන්නවා මේ අද දවස ගත්තොත්. හරි අද දවස ගත්තොත් 2021 දෙවෙනි මාසේ 17 වෙනිදා නේද? අද දවස. හරි 2021 හරිද? දෙවෙනි මාසේ අද 17 වෙනිදා. 2021 දෙවෙනි මාසේ 17 නේ. හරිද බලන්න කැලෙන්ඩරේ හරි. ඔව්. එතකොට ළමයි දැන් අද දවස ගත්තොත් අද දිනේ අද දවස ළමයි උදා වුණේ කීයටද? දැන් ඔයගොල්ලෝ 6 පන්ති ඉගෙන ගත්තා නේ. දවස උදා වෙන්නේ කිසියම් දවසක් උදා වෙන්නේ කීයටද? උදා වන මොහොත සහ දවස අවසාන වන මොහොත කියන්න පුළුවන්ද? දවසකට පැය 24ක් තියෙනවා. දැන් මේ අද දවස තව පැය කිහිපයකින් ඉවර වෙනවා. කීයටද ඉවර වෙන්නේ? අද දවසේ ඉවර වෙන්නේ කීයටද? මධ්‍යම රාත්‍රී 12ක් නේ. තේරුණාද? මධ්‍යම රාත්‍රී 12ක් තමයි අද දවස් ඉවර වෙන්නේ. කො. හරි? අද දවස් ඉවර වෙනවා අද රෑ 12ක. ඔව් අද රෑ 12 වෙද්දී අද දවස් ඉවර වෙලා. මේ 2021 දෙවෙනි මාසේ 17 වෙනි දවස අදනේ. අද දිනේ ඉවර වෙලා ළමයි ඊළඟ දවස් උදා වෙනවා. අද රෑ 12න් පස්සේ ඊළඟ දවස් තමයි උදා වෙන්නේ. ඊළඟ දවස් උදා වෙලා නේ උදේ පාන්දර ඉඳන් නේ උදේ 1 උදේ 2 ඔහොම පැය
මේ කාලය ගත වෙලානේ. හරි උදේ 5 6 ඔයගොල්ලෝ නැගිටිද්දි වෙලාවනේ. හරි උදේ පාන්දර හරි ඊට පස්සේ අද දවස් උදා හෙට දවසනේ. හෙට දවස් උදා වෙද්දී ඔයගොල්ලෝ හොඳට නිදිනේ පාන්දරනේ. අද රෑ 12න් පස්සේ තමයි හෙට දවස් උදා වෙන්නේ. අද දවස් අවසන් වෙනවා. හරි ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක ඇති. හෙට දවස් උදා වෙලා උදේ 1 පාන්දර 2නේ. හරි පෙරවරු. හරි ඔහොම ළමයි දවල් 12 වෙනකම් පැය 12ක් ගත වෙනවා. හරි දවල් 12ට කලින් අපි ගත්තොත් උදේවරුව ගත්තොත් පෙරවරු ලෙස තමයි වෙලාව ලියන්නේ. පැය 12 ඔරලෝසුවින් ලියන්නේ. පැය 24 ලියද්දි පෙරවරු පස්වරු දාන්න යන්නේ නැහැ. දවල් 12න් පස්සේ තමයි අපි පස්වරු ලෙස දාන්නේ නේ. හවස්වරු පස්වරු. හරි ඔහොම දවල් 2, දවල් 1, දවල් 2 හරි. ඔහොම ඇවිල්ලා දැන් දවල් 1 කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා පැය 24 වෙලාවෙන් කීයද? 13යි නේ. 13යි. දවල් 2යි කියන්නේ 14යි. මතකයි නේද? ඔව්. හවස 6යි කියන්නේ 18යි. පැය 24න් සහ පැය 12න්. කොහොම ගිහිල්ලා ළමයි අද මේ හෙට දවසත් මොකද වෙන්නේ ආයි? ඈ හෙට දවසත් හෙට රෑ 12න් ඉවර වෙනවානේ. ඒ දවසකට ළමයි දිනයකට පැය 24ක් තියෙනවා. හරි. ඒක ඔයගොල්ලන්ට මතක ඇති හය පන්ති ඉගෙන ගත්තා. ඊට පස්සේ ළමයි කාලයමයිනේ ඒකක ඉගෙන ගත්තා. තත්පර, මිනිත්තු සහ පැය. ඊට අමතරව දින, සති, නේ මාස අන්න අවුරුදු. හරි. ඔය වගේ අපිට කාලයමයිනේ තවත් ඒකක තියෙනවා. හොඳයි. ඉතින් ළමයි මේ කාලය ගත්තාම අපිට කිසියම් වැඩක් කරද්දී ළමයි මොකද වෙන්නේ? කාලය කියන එක ඉතාමත් වැදගත්. මොකද අපි කිසියම් වැඩක් කරද්දී ළමයි කිසියම් කාලයකට අනුවනේ කරන්නේ. නේ නැත්තම් වැඩක් කරන්න ගියාම ඒක හරියට කරගන්න බෑ. දැන් ඔයගොල්ලෝ විභාගයක් ලියද්දී වුණත් ඕගොල්ලන්ට කාලයක් දෙනවානේ. ඒ පේපර් එක ලියන්න පැයක් හරි පැය දෙකක් හරි කාලයක් දෙනවා. කිසියම් වැඩක් කරද්දී ඒකට ගත වෙනවා කාලයක්. නේ? ඉතින් ගත වූ කාලයේ සෙවීම ඒ වගේම අපි ඉගෙන ගත්ත හයේ පන්තියේ කාලයේ පාඩමේ. හරි. දැන් ළමයි අපි දාමු ඉස්සෙල්ලාම කාලය මනින ඒකක. සහ ඒකක අතර තියෙන සම්බන්ධයනේ. ඔව්. කාලයමයින ඉස්සෙල්ලාම දාමු ඒකක. හොඳයි. මාතෘකාව දාන්න නේද හැමෝම? කාලය 6 වෙනි පාඩම. අනුමාත්‍රිකාව දාන්න. කාලයේ මනින ඒකක. කාලය මනින ඒකක. කාලය මනින ඒකක. හරි. හොඳයි පුතාලා අහගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය ළමයි කාලය මනින්න පාවිච්චි කරන කුඩාම ඒකකේ මොකද්ද? තත්පරනේ. තත්පර. ඔව්. හරි. පළවෙනි කියන්නේ තත්පර. තත්පර එකක් කියන එක ටක් ගාලා ගත වෙනවනේ. හරි. ඔයගොල්ලන්ට ඕන ඔරලෝසු දිහා බලන් ඉද්දි තත්පර කට්ට යනවා පේනවනේ. තත්පරයක් යනවා කියන එක පේනවා. තත්පර දෙකක් කියන්නේ පොඩි කාලයක් නේ. තත්පර. තත්පර. ඊට පස්සේ තත්පර 60ක් ගියාම ඔයගොල්ලෝ දැකලා ඇති මිනිත්තු කටුව එකක් යනවා. ඒ මිනිත්තුවකට තත්පර 60ක් තියෙනවා. මිනිත්තු. හරි මිනිත්තු. ඊට පස්සේ තව මොනවද? කාලයමයි මේකද? ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා දැන් තත්පර 60ක් යද්දී මිනිත්තුවක් යනවනේ. ඔය වගේ මිනිත්තු 60ක් යද්දී පැය කට්ට පැයක් යනවනේ. ඔව්. මිනිත්තු 60ක් කියන්නේ පැය එකයි. පැය. ඊට පස්සේ පැය 24ක් යද්දී එක දිනයක් සම්පූර්ණ වෙනවා දවසක්. දවස් නැත්නම් දින. හරි. ඊට පස්සේ දින අපි සාමාන්‍යයෙන් කියනවා 7ක්. ඔව් දින 7ක් කියලා කියන්නේ සතියක් නේ සතියක්. ඊට පස්සේ මට කියන්න දැන් අපි මාසයක් කියන්නේ දින කීයක්ද? සාමාන්‍යයෙන් එක එක මේ අගයන් එනවා. මාසයක් ගත්තාම සමහර මාසවල දින 30ක් තියෙනවා, සමහර මාසවල දින 31ක් තියෙනවා, සමහර මාසවල දින 28ක් තියෙන්නත් පුළුවන්. අර අධික අවුරුද්දක් ආවම ඔයගොල්ලෝ දන්නවා පෙබරවාරි මාසේ දින 29කුත් එනවා. මේ පෙබරවාරි මාසේ ගත්තොත් දින එක්ක කීයද? 28යි. අධික අවුරුද්දකදී පෙබරවාරි මාසේ දින 29ක් වෙනවා. මම ඒවත් උගන්වන්නම් අපිට ඉගෙන ගන්න තියෙනවා. සති ඊට පස්සේ මාස. ඊට පස්සේ තමයි මාස 12ක් ගියාම කොච්චර කාලයක්ද? හරිද? මාසයක් කියලා කියන්නේ දින 30ක් වගේ තමයි අපි සලකන්නේ. හරි? මාසයක් ඇහුවොත් දින කීයද 30ක් කියලා මතක තියාගන්න. ගණන් හදද්දී එහෙමයි ගන්නේ. නැත්නම් එක එක මාසයකට එන දින ගාන වෙනස් වෙනවා.
දින 30 මාස තියෙනවා, දින 31 මාස තියෙනවා. ඒක පෙබරවාරි මාසෙ ගත්තොත් එහෙම දින එක්ක 28යි නැත්නම් දින 29ක් වෙන්නත් පුළුවන්. හරි. දැන් ඔයගොල්ලන්ට මතක ඇති 2000 ගිය අවුරුද්දේ ගිය අවුරුද්ද අධික අවුරුද්දක් කියලා දන්නවද? දන්නවා. නේ 2020 අධික අවුරුද්දක් නේ. එතකොට 2020 ඔයගොල්ලන්ට මතක ඇති පෙබරවාරි මාසේ වුණනම් බලන්න කැලෙන්ඩරේ තියෙනවා නම් දින 29ක් තිබ්බා. දැන් 2021 අධික අවුරුද්දක් නෙමෙයි. මේ ආයි අධික අවුරුද්දක් එන්නේ 2024 දී. හරි. එතකොට මේ අවුරුද්දේ පෙබරවාරි මාස දින දැන් මේ පෙබරවාරි මාසය යන්නේ. ඔව්. පෙබරවාරි මාසයේ දින කීයක් තියෙන්නේ? 28යි. ඊට පස්සේ ජනවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි වල හැම අවුරුද්දෙම දින ගාන 30 මාස නම් 30 මාස දින 31 මාස නම් 31 මාස තමයි ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරි. මාස. ඊට පස්සේ තමයි අපි ගත්තොත් තව අපිට කිව්වේ හැකි මාස 12ක් අතර වුණාම හැදෙනවා අවුරුද්දක්. අවුරුදු නැත්නම් වර්ෂ නේ? අවුරුදු කියලා කියනවා නැත්නම් අපි වර්ෂ වලින් කාලෙම අයින් වර්ෂ නේ? ඔව්. ඊට පස්සේ තමයි වර්ෂයක් කියලා කියන්නේ අවුරුදුකින් අවුරුද්දක්. අවුරුදු. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ තව ලියුවොත් 9. හරි. ඊට පස්සේ තමයි වර්ෂ අවුරුදු 10ක් ගත වුණාම අවුරුදු 10ක කාලයක් කියලා කියන්නේ කොච්චර කාල සීමාවක්? අවුරුදු 10ක්. දැන් තත්පර 60ක් කියන්නේ මිනිත්තු 1යි. මිනිත්තු 60ක් කියන්නේ පැය 1යි. නේ? පැය 24ක් කියලා කියන්නේ ඔව් මෙතන තව ඕන ළමයි මතක ඇති වරු කියන එකක් පාවිච්චි කරනවා. වරුවක් කියන්නේ පැය 12ක් ඈ. හරි ඒකත් උනා ලිව්වේ හැකි මෙතෙන්ට. හරි වරුවක් කියලා කියන්නේ පැය 12ක්. හරි පැය 24ක් තමයි දිනයක් කියලා කියන්නේ. දිනයකට වරු දෙකයි තියෙන්නේ. දිනයකට වරු දෙකයි. මතකයි? සති, මාස, වර්ෂ නැත්නම් අවුරුදු. ඊට පස්සේ අවුරුදු 10ක කාල සීමාවට අපි ළමයි කියනවා මොකක් කියලාද? ඈ? දශකයක්. දශක අහලා තියෙනවද? දශකයක් කියලා කියන්නේ ළමයි අවුරුදු 10ක කාල සීමාව. ඊට පස්සේ අවුරුදු 100ක කාල සීමාවක් අපි ගත්තොත් මොකක් කියලාද කියන්නේ? ඈ? සියවස් කියලා කියන්නේ අවුරුදු 100ක කාල සීමාවකට අපි කියනවා සියවසක් කියලා. ඊට පස්සේ අන්තිම එක අවුරුදු 1000ක කාල සීමාවට අපි කියනවා සහස්‍රකයක් කියලා. මොකක්ද කියලාද ළමයි? සහස්‍රක කියලා කියනවා. දශකයක් කියලා කියන්නේ ළමයි අවුරුදු මම ඒක දෙන්නම් පහලින් ආයි. හරි. දැන් මේ ඉස්සෙල්ලාම ලියා ගන්න කාලේ මනින්නේ ඒකක. කාලය මනින ඒකක. අන්තිම එක සහස්‍රක. මම ඒ ටික දෙන්නම් ආයි. සහස්‍රකයක් කියලා කියන්නේ ළමයි අවුරුදු 1000ක කාල සීමාවකට. දැන් මිනිත්තුවක් කියලා කියන්නේ තප්පර 60ක කාල සීමාවකට නේ. මිනිත්තුවක් කියලා කියන්නේ තප්පර 60කට. තප්පර 60ක කාල සීමාවක් කියන්නේ මිනිත්තුවක්. ඊට පස්සේ පැයක කාල සීමාවක් කියලා කියන්නේ ළමයි මිනිත්තු 60ක කාල සීමාවකට අපි කියනවා පැයක් කියලා. පැය 12ක් ගත්තොත් ඒ කාල සීමාව වරුවක්. වරු අහන්න ගන්න වරු කියන්නේ වරුවක් කියලා කියන්නේ පැය 12ක්. ඊට පස්සේ දිනයක් දවසක් කියලා කියන්නේ පැය 24ක කාලයකට. දවසක් කියලා කියනවා. සතියක් කියලා කියන්නේ දවස් 7ක කාල සීමාවට සතියක් කියලා කියනවා. මාසයකට කියන්නේ දින සාමාන්‍යයෙන් 30ක්. හරි. දින 30ක කාල සීමාවකට අපි මාසයක් කියලා කියනවා. අවුරුද්දක් කියලා කියන්නේ මාස 12කට. මාස 12ක කාල සීමාවකට සාමාන්‍යයෙන් දින නම් කීයක් එනවද? 365යි. දින 365ක් තමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට එන්නේ. අර අධික අවුරුද්දක් එද්දි දිනයක් වැඩි වෙනවනේ. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. අධික අවුරුද්දකදී තමයි දිනයක් වැඩි වෙනවා.
අන්නේ වැඩිවර දිනේ තමයි අර පෙබරවාරි මාසේ 29ක් ලෙස දාන්නේ. වැඩිපුර දිනේ පෙබරවාරි මාසේ තමයි දාන්නේ අධික අවුරුද්දකදී. ඒකයි පෙබරවාරි මාසෙදී අධික අවුරුද්දක දින 29ක් එන්නේ. ඒතකොට අධික අවුරුද්දක් එද්දි ළමයි දින 300 කීයක් එනවද? 366ක් එනවා අවුරුද්දකට දින. නැත්තම් 365යි ඈ. හරි. ඊට පස්සේ තමයි අවුරුදු 10ක කාල සීමාවකට අපි කියනවා දශකයක් කියලා. දශකයක් කියන්නේ අවුරුදු 10ක්. ඊට පස්සේ අවුරුදු 100ක කාල සීමාවකට අපි කියනවා 100 වසක් කියලා කියනවා. 100 වසක්. නැත්තම් ශතකයක් කියලා කියනවා. ශතක 100 වස්. ශතක දැන් අපි ඔයගොල්ලෝ ක්‍රිකට් මැච් බලන අය ඉන්නවා නම් දන්නවා ශතකයක් ගැහුවා කියන්නේ කීයක් ගැහුවාමද? නෑ පුතාලා දුවලා බලන්නේ නැහැ නේද? ක්‍රිකට් මැච් බලනවද? බලනවා. ශතකයක් ගැහුවා කියලා කියන්නේ මොකද්ද? කීයක් ගැහුවාම ශතකයක් ගැහුවා කියන්නේ? ඔව් 100ක්. නේ? ශතකයක් කියලා කියනවා 100 වසක් කියලා කියනවා. 100කට අවුරුදු. එතන අවුරුදු වේ මෙතන ශතකයක් කියන එකේ තේරුම 100ක් කියන එක. 100 වසක්. ඊට පස්සේ අර්ධ ශතකයක් ගැහුවා කියන්නේ කීයක් ගැහුවාමද? අර්ධ ශතකයක් කියන්නේ 50ක්. හරි. ඊට පස්සේ ළමයි අවුරුදු 1000ක කාල සීමාවක් ගත්තොත් අවුරුදු 1000ක නේ අවුරුදු 1000ක කාල සීමාවක් ගත්තොත් අපි කියන්නේ සහස්‍රකයක් කියලා. සහස්‍රක. හරි. හොඳයි. දැන් අපි ඊට පස්සේ ලියමු ළමයි කාලයේ මනින ඒකක අතර තියෙන සම්බන්ධතාවය. කාලයේ මනින අනුමාත්‍රක උදාහරණ කාලයේ මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය. කාලයේ මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය. කාලයේ මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය. හරි දැන් මේ ටිකක් මම ලියාගෙන යනවා ඕගොල්ලෝ දන්න දේවල්. හරි පටන් ගමු. කාලයේ මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය. හරි. ඉස්සරහම ලියන්න මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60ක් කියලා කියන්නේ. තත්පර 60ක්. මේ ආයෙ පන්ති ඉගෙන ගන්න කොහොමද නේ? ඔව්. ඊට පස්සේ තමයි පැය එකක් කියලා කියන්නේ. පැය එකක් කියලා කියන්නේ මිනිත්තු 60ක්. පැයට මිනිත්තු 60ක් කියනවා ළමයි. එතකොට තත්පර ගත්තොත් කීයක් ඇද්ද? 60 60ක් නේ මිනිත්තු 60ක් කියන්නේ තත්පර 60 60ක් නේ. මේකත් ඔයගොල්ලන්ට මතක ඇති තත්පර නම් ළමයි කීයක් එනවද? 3600ක් එනවා. පැයකට තත්පර 3600ක් තියෙනවා. මිනිත්තු 60යි. හරි. ඊට පස්සේ අපි හරි ගත්තොත් දිනයක්. දිනයක් ගත්තොත් පැය 24යි. නේ දිනයක් ගත්තාම පැය 24යි. වරුවක් ගත්තොත් නම් පැය 12යි. වරුවක් කියලා කියන්නේ පැය 12යි. මොනවා ලියලා ගන්න. හරි. වරු එකක්. මොනෝඩිලි මොනි වරු එක කියන්නේ. වරුවක් කියලා කියන්නේ ළමයි පැය 12කට. දිනයක් කියලා කියන්නේ පැය 24කට. දිනයක් කියන්නේ පැය 24කට. ඊළඟට හරි. ඊළඟට අපි ගත්තොත් සතිය. සතියක් ගත්තොත් දින 7යි නේ. හරි සතිය එකක් කියලා කියන්නේ ඉක්මනට ලියන්න දින 7ක්. හරි. ඊට පස්සේ මාසයක් ගත්තොත් අපි සලකන්නේ දින 30ක් කියලා. මාසෙන් මාසෙට දින ගන්න වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය මාසයක් කිව්වොත් දින 30ක් තමයි සලකන්නේ. ඊට පස්සේ අවුරුද්දක් නේ නැත්නම් වර්ෂ එකක්. වර්ෂ එකක්. එහෙම නැත්නම් මොකද්ද? අවුරුදු එකක් නේ. අවුරුදු එකක් කියලා කියන්නේ මාස කීයද? 12. නැත්නම් දින සාමාන්‍යයෙන් 365යි. මාතෘකාවද? කාලයේ මනින ඒකක අතර සම්බන්ධතාව. කාලය මනින
ඒකක අතර ඇති සම්බන්ධතා. කාලය වනින ඒකක අතර ඇති සම්බන්ධතා. හරි. එතකොට ළමයි අපි ගත්තොත් හරි. අධික අවුරුද්දකදී අවුරුද්දකට දින 366ක් වෙනවා මතකයිනේ. හරි ඔක්කොම ලියන්න ඕනේ නැහැ. අවුරුද්දක් කියන්නේ මාස 12ක් නැත්නම් දින 365. ඊට පස්සේ ළමයි අපි අවුරුදු 10ක කාලයක් ගත්තොත් අපි කියන්නේ මොකක්ද කියලාද? දශකයක් කියලා කියනවා. අවුරුදු 10කට කියනවා දශක එකක් කියලා. දශක එකක් කියලා කියනවා. ඊට පස්සේ අවුරුදු 100කට අපි ළමයි කියනවා. හරිද? සියවස් එකක් කියලා. සියවසක්. සියවස් එකක්. නැත්නම් ශතක එකක් කියලා කියනවා. ශතක එකක්. හරි. අන්තිමට අවුරුදු 1000ක කාලයකට කියනවා. අවුරුදු 1000ක කාලයකට අපි කියනවා සහස්‍රක එකක් කියලා. සහස්‍රක. හරි. මොන ඔය ටික තමයි මතක තියාගන්න ඕනේ. හරි. අමාරු නෑ නේද? මතක තියාගන්න පුළුවන්. හරිනේ. හොඳයි. එතකොට ළමයි දැන් මෙතන අපිට අර මේ සමහර මාසවල දින 30ක් තියෙන මාස තියෙනවා, දින 31ක් තියෙන මාස තියෙනවා. ඔයගොල්ලන්ට මතකයි මේක ගණන් කරන විදියක් තියෙනවා. මතකයිද? හරිද? දින 30ක් තියෙන මාසයි 31ක් තියෙන මාසයි නේ. පෙබරවාරි මාසේ කොහොමද 28යි, අධික අවුරුද්දක් ආවොත් 29යි. හරි. දැන් අපි ගත්තොත් ජනවාරි මාසේ දින කීයද? 31යි නේ. ජනවාරි මාසේ දින 31යි. පෙබරවාරි මාසේ ගත්තොත් කොහොමද දින එක්ක 28යි, අධික අවුරුද්දක් ආවොත් 29යි. ආයි මාර්තු මාසේ දින 31ක් එනවා. නේද? අප්‍රේල් මාසේ දින 30යි. අප්‍රේල්. මේ මාසේ දින 31ක් එනවා. මේ මාසේ දින 31ක් එනවා. මතකයිනේ නේ? ජූනි මාසේ දින 30යි. ජූලි මාසේ දින 31ක් එනවා. හරි? ඊට පස්සේ ආයෙ මෙතෙන්ට එන්න වෙනවා අගෝස්තු මාසයේදී ආයෙ දින 31ක් එනවා. අගෝස්තු නේ? ඊට පස්සේ අපි ගත්තොත් සැප්තැම්බර් නම් දින 30යි. ඊට පස්සේ ඔක්තෝබර් දින 31යි. නොවැම්බර් දින 30යි ආයෙ දෙසැම්බර් දින 31යි. මේක මතකයි නේද? චූටි කාලේ ඉගෙන ගන්න ඕගොල්ලෝ මෙහෙම හරි නැත්තම් මෙතන පිට මොළවලත් කරන්න පුළුවන්. ජනවාරි 31යි. පෙබරවාරි නම් 28යි, අධික අවුරුද්දක් නම් 29යි. හරි මාර්තු දින 31යි මාර්තු. ඊට පස්සේ අප්‍රේල් 30යි. අප්‍රේල් මාස දින 30යි. මැයි 31යි. ජූනි මාසේ 30යි. ජූලි මාසේ 31යි. ආයි අගෝස්තු මාසේ 31යි. සැප්තැම්බර් 30යි. ඔක්තෝබර් 31යි. නොවැම්බර් 30යි. දෙසැම්බර් 31යි. මතකයිද ඒක? හරි. හොඳයි. එක් එක් මාසයේ තියෙන දින සංඛ්‍යා අහුවොත් කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක දන්නවනේ හැමෝම ළමයි? ගණන් කරන විදිය පුළුවන්. නේද? ඔව්. ඔයගොල්ලන්ට ශිෂ්‍යත්ව පන්තියේ පුතු ගන්නනවානේ. හරි. එක එක මාසවල තියෙන දින සංඛ්‍යා මතක තියාගන්න විදිය. එතන අපි ලියමු ළමයි අර රතු පෑනෙන් ලිව්වත් කමක් නැහැ. අධික අවුරුද්දකදී දින 365ක් නෙමෙයි 366ක් එනවා. හරි. ලියන්න. තරලොකුණක් දාලා යටින්. මේ ටික ලියලා නේද? හරි. තරලොකුණක් දාලා ලියන්න. අධික අවුරුද්දකදී අධික අවුරුද්දකදී
අධික අවුරුද්දකදී දින 366ක් ඇති අතර අධික අවුරුද්දකදී දින 366ක් ඇති අතර අධික අවුරුද්දකදී දින 366ක් ඇති අතර එම වැඩිපුර දිනය මොකද කරන්න ළමයි පෙබරවාරි මාසයට එම වැඩිපුර දිනය පෙබරවාරි මාසයට එම වැඩිපුර දිනය පෙබරවාරි මාසයට එම වැඩිපුර දිනය පෙබරවාරි මාසයට ඇතුළත් කරනු ලබයි. එම වැඩිපුර දිනය පෙබරවාරි මාසයට ඇතුළත් කරනු ලබයි. හරි. ඒකත් ඕගොල්ලෝ දන්නවා. හරි. පුතාලා මම දැන් මේ කිව්ව දේවල් ටික තේරෙනවද? අලුත් දේවලුත් නෙමෙයි ඕගොල්ලෝ දන්න දේවල්. අලුතෙන් ඉගෙන ගත්තේ මේ දශකයක් කියන එකක් දන්නවන්නේ. සියවසක් කියන එකත් අහලා තියෙනවා. සහස්‍රකය කියන එක නම් අලුතෙන්ම තමයි ඉගෙන ගන්න ඇත්තනේ. ඒත් අමාරුවක් නෑ. මොකද සහස්‍රකයක් කියන්නේ අවුරුදු 1000ක්. හරි. සහ එක එක මාසවල දින සංඛ්‍යාව ඕගොල්ලෝ දන්නවා. අධික අවුරුද්දක් ගත්තාම අවුරුද්දක දින 366ක් වෙනවා කියලා දන්නවා. නැත්නම් අවුරුද්දකට දින 365යි නේ. හරි. ඒ ටික දන්නවා. හොඳයි. දැන් ළමයි දැන් අද අවුරුද්ද මොකද්ද? 2021 නේ. ඔව් 2021. හොඳයි. දැන් ළමයි දැන් මේ අපි මේ කාලේ මහින්න පටන් අරන් තියෙන්නේ අපි දැන් ආපස්සට ගියොත් එහෙම නේ. කාලේ හරහා ආපස්සට යන්න පුළුවන් නම්. දැන් 2021 නේ. හරි 2020. හරි ඊට පස්සේ 2019. කොහොම අපි ආපස්සට යනවා නම් කාලය හරහා නේ 2018 17 2010 ඔහොම ඇවිල්ලා 2000. ඒක 1900 නේ 90 1900 ඔහොම යනවා පස්සට. ඔහොම ගිහිල්ලා ළමයි 1900 ගණන් 1800 ගණන් මේ රජවරුත් හම්බ වෙනවා 1700 ගණන් 1600 ගණන් හරි ඔහොම යද්දී මේක පටන් ගන්න තැනක් තියෙනවනේ. කියන්නේ පළවෙනි අවුරුද්ද නැද්ද? එහෙම හිතුන්නේ නැද්ද කවදාවත්? දැන් අපි දැන් 2021 වෙනි අවුරුද්දේ ඉන්නේ. එතකොට ළමයි මේකේ ආරම්භක අවුරුද්ද පළවෙනි අවුරුද්දනේ නේ. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද කොහොම ඇවිල්ලා කාලය ගත වෙලා නේද? අවුරුදු 10, අවුරුදු 20, අවුරුදු 100 හරි. කොහොම ඇවිල්ලා ළමයි දැන් අවුරුදු 2021ක් ඇවිල්ලා නේ අපි. තේරුන්නේ නැහැ? තේරෙනවා. තේරෙනවා නේද හැමෝටම? දැන් ළමයි කාලය අවුරුදු 2021ක් ගත වෙලා. එතකොට ළමයි මේ කාලය මනින්න පටන් ගන්න තියෙන්නේ මොන කාලෙන්ද? මේ ගැටලුවක් එනවා නේද? ඔයගොල්ලෝ ඒ කාලේ නෑ අපිත් නෑ නේද? කාලය මනින්න පටන් ගන්න තියෙන්නේ මොන කාලෙන්ද? එළමයි ඔයගොල්ලෝ නිකන් අහලා තියෙනවද කිස්තු වර්ෂ? ඊට පස්සේ බුද්ධ වර්ෂ, කිස්තු පූර්ව එහෙම අහලා තියෙනවද? කිස්තු වර්ෂ කියලා අහලා තියෙනවද? අහලා තියෙනවා. කිස්තු පූර්ව කියලා අහලා තියෙනවද? අහලා තියෙනවා. බුද්ධ වර්ෂ අහලා තියෙනවා. එතකොට ළමයි මේ අපි දැන් මේ කියන 2021 කියන අවුරුද්ද. ඔක ළමයි මොකක්ද ඔය අවුරුද්ද? කිස්තු වර්ෂ. ළමයි මේ අවුරුද්ද කිස්තු වර්ෂ 2021. මොකද ළමයි කිස්තු වර්ෂ 2021. මොකද්ද ළමයි මේ කිස්තු වර්ෂ කියලා කියන්නේ? අපි දැන් මේ ගත කරන අවුරුද්ද කිස්තු වර්ෂ 2021 අවුරුද්ද. කිස්තු වර්ෂ කියලා කියන්නේ මොකද්ද? කවුරු හරි දන්නවද? හරි. දන්නේ නැහැ මම හිතන්නේ. හරි. එතකොට ළමයි ඔයගොල්ලෝ දන්නවා දැන් එක එක ආගමික ශාස්ත්‍රවරුන් ඉන්නවනේ. දැන් බුද්ධ ආගම ගත්තොත් අපි දන්නවා බුදුන් වහන්සේනේ. හරි. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් ක්‍රිස්තුස් වහන්සේ නේ ක්‍රිස්තුස් වහන්සේ හරි ක්‍රිස්තු වහන්සේ ඒ වගේ එක එක ආගම් වල එක එක ශාස්ත්‍රවරුන් ඉන්නවා. එතකොට තමයි සමහර අවස්ථාවලදී ඒ ආගමික ශාස්ත්‍රවරයා
ඉපදිච්ච දවසේ ඉඳන් අපිට කාලය මේ දක්වා අවුරුදු කීයක් ගත වෙලාද කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් බුදුන් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් මේ දක්වා ගත වෙලා තියෙන කාලයක් තියෙනවානේ. හරි. ඊට පස්සේ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ ඉඳන් එහෙමත් අපිට කියනවා සම්බුද්ධ වර්ෂ කියලා කියන්නේ නේ. එක එක විදිහවල අවුරුද්ද ඉදිරිපත් 2500 ගණන් යනවනේ. බුද්ධ වර්ෂ නේ. හරි. සම්බුද්ධ වර්ෂ එහෙම එක එක විදිහවලට අවුරුද්ද ඉදිරිපත් කරනවා මේ අවුරුද්ද. කිස්තු වර්ෂ වලින් කිව්වොත් තමයි මේ අවුරුද්ද 2021 වෙන්නේ. ඒතකොට මේ කිස්තු වර්ෂ කියන එක පාවිච්චි කරන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසක් තියෙනවනේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් හරිද ගත වුණා නම් පළවෙනි අවුරුද්ද. අන්න ඒක තමයි ළමයි ක්‍රිස්තු වර්ෂ පළවෙනි අවුරුද්ද ලෙස ගන්න. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් හරිද පළවෙනි අවුරුද්ද ගත වුණාම අවුරුදු එකක් ගත වෙලා ඉවරයි. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද ගත වුණාම අවුරුදු දෙකක් ගත වෙලා ඉවරයි. ක්‍රිස්තු වර්ෂ දෙක. නේ? ඒක ක්‍රිස්තු වර්ෂ ළමයි 100 කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් අවුරුදු 100ක් ගත වෙලා. නේ? තේරුණාද? ඔව්. එතකොට ළමයි ඔය විදිහට අපි ගත්තොත් දැන් ක්‍රිස්තු වර්ෂ 2021 කියන්නේ මොකක්ද එහෙනම්? ක්‍රිස්තු වර්ෂ 2021 කියන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු කීයක්ද? ඈ 2021ක් ගත වෙලා. තේරුණාද? ඔව්. එතකොට ළමයි ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසක් තියෙනවනේ අපි කාලය හරහා ආවස්සර ගියාම ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසක් තියෙනවා. ඒ ඉපදිච්ච දවසේ ඉඳන් දැන් මේ වෙද්දී අවුරුදු 2021ක් ගත වෙලා තියෙනවා. ඔය වගේ වුණනම් බුදුන් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් මේ වෙද්දී අවුරුදු බලන්න ඕගොල්ලන්ට 2500 ගණන් නේ දෙන්නේ 600 ගණන්ද. හරි ඒ වගේ අපිට දැන් මේ අවුරුද්දෙන් නම් එහෙම ගන්නත් පුළුවන් බුද්ධ වර්ෂ නේ. හරි එක එක විදි වලට අපිට කාලය මනින්න පුළුවන් මේ අවුරුද්ද දැන් ක්‍රිස්තු වර්ෂ වලින් අපිට දෙන්නේ ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තොත් ළමයි දැන් 2021 වෙනි අවුරුද්ද. ඊට පස්සේ ළමයි දැන් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින් කාලය තියෙනවනේ. ආපස්සට තව ගියොත් නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් දැන් අවුරුදු 2021ක් ගත වෙලා. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසට කලින් තවත් කාලය හරහා ආපස්සට යන්න පුළුවන්. හරි තවත් වැඩ හැගෙන්නේ. තේරෙනවද? තවත් ගියොත් අපි එතකොට ළමයි කියනවා ක්‍රිස්තු පූර්ව. මොකක්ද කියන්නේ? ක්‍රිස්තු පූර්ව. දැන් මීට අවුරුදු 2021කට කලින් තමයි ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් කලින් තව කාලෙ තිබිලා දිනවනේ ළමයි. තවත් 6කට. ඔව්. ඒ අවුරුද්දක් අපි කියන්නේ ක්‍රිස්තු පූර්ව කියලා. ක්‍රිස්තු පූර්ව. අපි ළමයි ක්‍රිස්තු පූර්ව. හරි. ක්‍රිස්තු පූර්ව දැන් හිතන්නකො ක්‍රිස්තු පූර්ව පළවෙනි අවුරුද්ද කියන්නේ මොකද්ද? ක්‍රිස්තු පූර්ව පළවෙනි අවුරුද්ද කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින් අවුරුද්ද. හරි. ක්‍රිස්තු පූර්ව 10 කියන අවුරුද්ද කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 10කට කලින් අවුරුද්ද. තේරුණාද? ක්‍රිස්තු පූර්ව 100 කියන්නේ සමහර ඔයගොල්ලන්ට දැන් ඔය විද්‍යාඥයෝ දැන් ඔය ගත්තොත් හරි එක එක විද්‍යාඥයෝ ඉන්නවනේ නේ සමහර දාර්ශනිකයෝ ඉස්සරහට ඉගෙන ගන්න හම් වෙන්නේ හරි ආගමිනිස්ලා ඒ වගේ එක එක ඉන්නවා හරිද පයිතගරස් අහලා තියෙනවද පයිතගරස් කියන විද්‍යාඥයා ආගමිනිස් නේ ඔය සමහර විද්‍යාඥයෝ තමයි ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින් හිටිය කට්ටිය හරි ඒගොල්ලන්ගේ අපි සාමාන්‍යයෙන් ඉපදිච්ච අවුරුද්ද කියන්නේ ක්‍රිස්තු පූර්ව ඔව් ක්‍රිස්තු පූර්ව 10 ක්‍රිස්තු පූර්ව 100 නේ හරි ක්‍රිස්තු පූර්ව 100 කියන අවුරුද්ද කියන්නේ ළමයි ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසට අවුරුදු 100කට කලින් තියෙන අවුරුද්ද. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් අවුරුදු 100කට පස්සේ තියෙන අවුරුද්ද අපි කියන්නේ ක්‍රිස්තු වර්ෂ. මට කියන්න මේ කියන එක තේරුණාද ඔයගොල්ලන්ට? ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින් තියෙන කාලය ඉදිරිපත් කරද්දී පාවිච්චි කරන්නේ ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු වර්ෂ අපි පාවිච්චි කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් දැන් ගත වෙලා තියෙන කාලය ලියද්දී ක්‍රිස්තු වර්ෂ. දැන් අපි ඉන්න අවුරුද්ද මොකක්ද? ක්‍රිස්තු වර්ෂ 2021. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා මේ වෙද්දී අවුරුදු 2021ක් ගත වෙලා තියෙනවා. පුතාලා ඒක තේරෙනවද? චුට්ටක් ඒක අපි දාගන්න ඕනේ ඔළුවට. මොකක්ද මේ ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ? ක්‍රිස්තු පූර්ව කියන එක නම් අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ළමයි ක්‍රිස්තු වර්ෂ. හරි ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් දැන් මේ දක්වා ගත වෙලා තියෙන කාලය
අවුරුදු 2021ක්. හරි. දැන් නිකන් හිතන්නකෝ අවුරුදු 2021ක් ගත වෙලානේ. හරි. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලිනුත් තියෙනවනේ කාලයක්. තව ආපස්සට ඇතයි කියන්නේ ඉවරයක් නෑ ළමයි. කාලය කියන එකේ අපිට පටන් ගන්නවා කියන්න බෑ. නේ? ඔක ආපස්සට ගියොත් එහෙමනේ. හරි. ඩයිනෝසෝර්ලා බලන්නත් පුළුවන්. ඩයිනෝසෝර්ලා එහෙම කියන ඉන්න ඉස්සරනේ. හරි. කාලය හරහා ආපස්සට යන්න බෑනේ. ඉතින් යන්න පුළුවන් නම් බැලුවේ හැකියි. කාලය හරහා ආපස්සට ගියොත්. එතකොට විශ්වයේ මේ ලෝකේ නිර්මාණය වෙච්ච දවසක් අපිට කියන්න බෑනේ කවදද මේක ආරම්භ වුනේ. එහෙම දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවුරුත් නේ. මේ ලෝකය කවදද ආරම්භ වුනේ, බිහි වුනේ. හරි. එතකොට අපි එහෙම දන්නේ නැහැනේ. එතකොට අපි ළමයි සාමාන්‍යයෙන් ඔය කිසියම් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ උත්පත්තිය සිදු වෙච්ච දවස. ඉතින් අපි සමාජලාට දැන් කාලය මයින්න පටන් ගන්න තියෙනවා. ඒක තමයි ක්‍රිස්තු වර්ෂ වලින් කියවෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් ගතවන අවුරුදු අපි ක්‍රිස්තු වර්ෂ ලෙස තමයි මයින්නේ. ලියන්න මෙහෙම. ලියන්න. හරි. ඒක පැහැදිලි නේද? හොඳයි. ලියමු. ලියන්න. ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට ගත වී ඇති කාලය උපතේ සිට කියන්නේ යා ඉපදිච්ච දවසේ ඉඳන් ඒක ටුටක් හිතන්න ඕනේ නේ. දැන් අපේ අවුරුදු 2021 කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ. හරි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ සිට ගත වී ඇති කාලය ගත වී ඇති කාලය ක්‍රිස්තු වර්ෂ වහන්න තුලා ළමයි දාන්න ක්‍රී පිටක් වයන්න. පිටක්. කෙටිකල යන්නේ ක්‍රිස්තු වර්ෂ ලෙස හැඳින්වේ. ක්‍රිස්තු වර්ෂ ලෙස හැඳින්වේ. ඕක ළමයි ලෝකයේ ළමයි පිළිගත්ත ක්‍රමය. කියන්නේ සියලුම රටවල් ගත්තොත් ওই ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් අද දක්වා ගත වෙන කාලේ නේ ගතවන කාලේ තමයි අපි ඉදිරිපත් කරන්නේ ක්‍රිස්තු වර්ෂ ලෙස. හරි. ඒක තමයි ළමයි අන්තර්ජාතික සම්මුතිය. ලෝකයේ පිළිගත්ත සියලුම රටවල් ඕක තමයි පාවිච්චි කරන්නේ. තේරෙනවද? ඒ කියන එක තේරෙන්න ඕනේ. හරි. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසක් තියෙනවා කාලේ හරහා ආපස්සට ගියොත් නේ බැලුවේ හැටි. එතකොට මේ උන්වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් පළවෙනි අවුරුද්ද ගත වුණාම අපි කියනවා ක්‍රිස්තු වර්ෂ 1යි කියලා. නේ පළවෙනි අවුරුද්ද. දෙවෙනි අවුරුද්ද ගත වුණාම කියනවා ක්‍රිස්තු වර්ෂ 2ක් ඉවරයි කියලා. හරි. මාස 12කුත් යන්න ඕනේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් හිතන්නකෝ. ඇහෙන්නේ නැද්ද ළමයි? පුතාලා ඇහෙනවද නැද්ද මං කියන එක? කො ඉක්මන් කරන්න ඇහෙනවද නැද්ද? ඇහෙනවා. ඇහෙනවා නේ? සසාදී ඇහෙනවද? හිමාශය ඇහෙනවා, සනුගත ඇහෙනවා. කාටද ඇහෙන්නේ නැති ළමයි ඉන්නවද? මොනවා හරි සිග්නල් ගැටලුවක් ආවොත් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් හරිද? ඇහෙනවා. හරි. ඇහෙන්නේ නැහැ. පුතා මොකක් හරි ගැටලුවක් ඇති මේ සිග්නල් තියෙනවද උතන හරියට?
හරි ඇහෙන්නේ නැති වුණොත් ඕනනම් ඕගලන්ට ඕකෙන් අයින් වෙලා ආපහු ඔය අර ලින්ක් එකෙන්ම මොකක් හරි කරලා එන්න පුළුවන්ද බලන්න. සමහරවිට මොකක් හරි අවුලක් වෙන්න පුළුවන් ඒකයි. හරි. ගැටලුවක් ආවොත් රෙකෝඩින් එක ඉල්ලගෙන බැලුවා ඇයි හරි බය වෙන්න එපා ඒක ඉඳලා. හරි හොඳයි ළමයි. එතකොට දැන් කිස්තුස් වර්ෂ කියලා කියන්නේ කිස්තුස් වහන්සේගේ උපන්දා ඉඳන් ගත වෙන කාලය. නේ? අපි මනින්න පාවිච්චි කරන්නේ කිස්තු වර්ෂ. දැන් අවුරුදු කීයද 2021ක් ගත වෙලා තිනවා එතකොට නේ. හොඳයි. හරි කිස්තු වර්ෂ. කිස්තු පූර්ව කියන එක අපිට අවශ්‍ය නැහැ. හරි කිස්තු පූර්ව කියන එක අපිට මේ පාඩමේ ඉගෙන ගන්න නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි කිස්තු වර්ෂ ගැන තමයි දැන් ඉගෙන ගන්නේ. කාලේ මනින්න දැන් අපි පටන් ගත්ත දවසක් අපිට කියන්න බෑනේ. කොච්චර කාලෙ ඉඳන්ද මේ විශ්වයේ නැగిලා තියෙන්නේ නේ. හරි. අවුරුදු බිලියන ගානකට කලින්, මිලියන ගානකට කලින්. එහෙම අපි දවසක් දන්නේ නැහැ. ඒකින්ද මේ ලෝකේ රටවල් වල පිළිගෙන තියෙනවා ක්‍රමයක් කිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් අපි එතන ඉඳන් කාලේ මනින්න පටන් ගමු කියලා. අන්න එතන ඉඳන් දැන් මේ වෙනකොට අවුරුදු කීයක් ගත වෙලාද? 2021ක් ගත වෙලා. ඔන්න ඕක පොඩ්ඩක් ඔලුවට දා ගන්න ඕනේ පුතාලා. තේරෙනව නේද? හරි. දැන් අපි බලමු තමයි කිස්තු වර්ෂ හොඳයි. හරි. එළමයි මම අහනවා දැන් අපි කාලේ මනින්න පටන් ගන්නකොට දැන් අන්තර්ජාතික ක්‍රමයේ වශයෙන් ගන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ගන්නේ. ඔව්. මම අහනවා දැන් ක්‍රිස්තු වර්ෂ අපි සාමාන්‍යයෙන් දැන් ක්‍රිස්තු වර්ෂ පළවෙනි අවුරුද්දනේ. හරි. ක්‍රිස්තු වර්ෂ පළවෙනි අවුරුද්ද. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ දෙවෙනි අවුරුද්ද. ඔය වගේ අපිට දැන් කාලේ මේ වෙද්දී කොහොම ඇවිල්ලා ළමයි කිස්තු වර්ෂ කීයක් ගත වෙලාද? කිස්තු වර්ෂයේ කිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් කිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් මේ වෙද්දී අවුරුදු කීයක් ගිහිල්ලාද? 2021ක් ගත වෙලා. ඒක තේරෙනවද දැන්? කිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද තමයි කිස්තු වර්ෂ 1 කියලා අපි අරන් තියෙන්නේ. එදා ඉඳන් දැන් අවුරුදු 2021ක් ගත වෙලා. පුතාලා ඒක තේරෙනවද? ඔබ තේරුම් ගන්න වෙනව නැත්නම් තේරෙන්නේ නැහැ. කියන්නේ ඊට පස්සේ හරිද? තේරෙනවද? කිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද තමයි කිස්තු වර්ෂ 1 කියන අවුරුද්ද. කොහොම ගිහිල්ලා අවුරුද්ද ගිහිල්ලා අවුරුද්ද දැන් අවුරුදු 2021ක් ඇවිල්ලා. හරි. එතකොට අපි දැන් කිසියම් අවුරුද්දක් ගත්තොත් ඒ අවුරුද්ද ආරම්භ වන දවසක් තියෙනවා නිසා ඒ අවුරුද්ද අවසාන වන දවසකුත් තියෙනවා. දැන් උදාහරණයක් අපි දැන් මේ ඉන්න අවුරුද්ද පටන් ගත්ත දවස කියන්නත් ගන්න. මේ අපි දැන් ඉන්න අවුරුද්ද පටන් ගත්තේ කවද්ද? සහ මේ අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද? කාටද කියන්න පුළුවන්? හරියටම කියන්න ඕනේ. මේ 2021 කියන අවුරුද්දේ අවුරුද්ද පටන් ගත්තේ කවද්ද? 2021යි කොහොමද කියන්නවද? මේ අවුරුද්ද පටන් ගත්ත දවස කවද්ද? මේ අවුරුද්ද 2021 අවුරුද්ද පටන් ගත්ත දවස. ඔබ එයා කාටවත් කියාගන්න අයියෝ වැඩක් නැහැ. සහ මේ අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද? ඉවර වෙන දවස. මම අහන්නේ දවස. මේ අවුරුද්ද පටන් ගත්ත දවසයි මේ අවුරුද්ද ඉවර වෙන දවසයි. අවුරුද්දකට මාස 12ක් තියෙනවා. දින 365යි අධික අවුරුද්දක් නම් දින 366ක් තියෙනවා. කියන්න බෑ කාටවත්? ජනවාරි 1 හොඳයි. කුෂි. හරි. කෞෂිනේ. එතකොට මම කියන්නේ 2021 අවුරුද්ද පටන් ගත්තේ ජනවාරි 1 වෙනිදා. ඔයගොල්ලෝ රකින්න එහෙම දාන්නේ නේ. ජනවාරි 1 වෙනිදාත් කීයටද පටන් ගත්තේ? වෙලාව. හරි දවස හරි. මේ අවුරුද්ද පටන් ගත්තේ 2021 ජනවාරි 1 වෙනිදා. 2021 ජනවාරි 1 වෙනිදා කියන දවස පටන් ගන්නෙත් කීයටද? එදා පාන්දර අර ගිය අවුරුද්ද 2020 ගිය අවුරුද්දේ දෙසැම්බර් ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 රෑ 12ට ගිය අවුරුද්ද ඉවර වෙනවා. දැක්කද? අවුරුද්දක් ඉවර වෙන්නේ ළමයි දෙසැම්බර් 31 රෑ 12ට. ඉවරෙච්ච ගමන් ඊළඟ අලුත් අවුරුද්ද පටන් ගන්නවා නේ පාන්දර ජනවාරි 1 වෙනිදා. දැන් මේ අවුරුද්ද ඉවර වෙන්නේ කවද? මේ 2021 අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද? තාම ඉවරුන්නේ නැහැ. දෙසැම්බර් 31 රෑ 12ට ඉවරයි. මේ අවුරුද්දත් ඉවර වෙලා ඊට පස්සේ උදා වෙනවා කිස්තු වර්ෂ කීයද? 2022
දෙවෙනි අවුරුද්ද. තේරුණාද මම කියන එක පුතාලා? මේ අවුරුද්ද දැන් දෙසැම්බර් 31 රෑ 12ට ඉවර වෙලා ඊට පස්සේ ආයි අලුත් අවුරුද්ද 2022 උදා වෙනවා. ඔය වගේ ළමයි ඉන්න කිස්තු වර්ෂ 1 කියන අවුරුද්ද පටන් ගන්න එතකොට කවද්ද? කිස්තු වර්ෂ 1 කියන අවුරුද්ද. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ජනවාරි. නේ? ජනවාරි 1 වෙනිදා. දැන් ක්‍රිස්තු වර්ෂ 1 කියන අවුරුද්දේ කාල සීමාව මාස 12ක් තියෙනවා. ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් කවද වෙනකම්? දෙසැම්බර් 31 වෙනකම්. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනකම්ම ක්‍රිස්තු වර්ෂ 1. ඊට පස්සේ දෙසැම්බර් 31 න් පස්සේ අන්න ක්‍රිස්තු වර්ෂ 2 අවුරුද්ද පටන් ගන්නවා. මම කියන්නේ තේරෙනවද? හැම අවුරුද්දකම ඔහොමයි. එක අවුරුද්දක දෙසැම්බර් 31 රෑ 12ට ඒ අවුරුද්ද ඉවර වෙලා ආයි ඊළඟ අවුරුද්ද පටන් ගන්නවා. ඒ කිව්ව ටික තේරෙනවද හැමෝටම? හරි. තේරෙනවා. එතකොට ළමයි දැන් අපි කාලය මනින් අරන් දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් තමයි දැන් කාලය මනින් අරන් දෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳන් පළවෙනි අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 1, ක්‍රිස්තු වර්ෂ 2 කොහොම යනනේ කාලේ දැන් ක්‍රිස්තු වර්ෂ 3, ක්‍රිස්තු වර්ෂ 4, අවුරුදු 5, අවුරුදු 6, අවුරුදු 7, අවුරුදු 8, අවුරුදු 9, අවුරුදු 10 අන්න. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් අවුරුදු 10ක් ගියාම අන්නේ අවුරුදු 10ක කාල සීමාවට අපි කියනවා මොකක් කියලාද? අවුරුදු 10කට කියන්නේ දශකයක් කියලා. නේද? ඔව්. අන්න ළමයි අපිට හම්බ වෙනවා පළවෙනි දශකය. එහෙනම් පළවෙනි දශකය ගත්තොත් ළමයි ක්‍රිස්තු වර්ෂ 1 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1 සිට ක්‍රිස්තු වර්ෂ හරිද 10 තෙක් තියෙන අවුරුදු 10ක කාල සීමාව ගත්තොත් අපි ඒක හඳුන්වනවා පළවෙනි දශකය කියලා. පළවෙනි දශකය. හරි. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ දැන් 10 ඉවර වෙනවානේ දෙසැම්බර් 31 ක්‍රිස්තු වර්ෂ 10 කියන අවුරුද්ද දෙසැම්බර් 31න් අවුරුදු 10 දැන් ඉවරයි. ඊට පස්සේ ළමයි ක්‍රිස්තු වර්ෂ කීය දෙන්නේ? 11 පටන් ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 11 ඉඳන් ක්‍රිස්තු වර්ෂ ආයේ 20 දෙක තියෙන ඒ අවුරුදු 10ක කාල සීමාව කීවෙනි දශකයේද? කියන්න බලන්න කීවෙනි දශකයේද? ඊළඟ අවුරුදු 10ක කාල සීමාව ඔව් දැන් මේක පළවෙනි දශකයේනේ නේ. මේ කාල සීමාවට අපි කියන්නේ පළමු දශකය. පැහැදිලිද? පළමු දශකය. ඊළඟ කාල සීමාවට අපි කියනවා දෙවන දශකය. අවුරුදු 10ක කාල සීමාව. දෙකද? ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ ළමයි 21 ඉඳන් ආයි ක්‍රිස්තු වර්ෂ 30 වෙනකන් තියෙන කාල සීමාව. ඒ අවුරුදු 10 කීවෙනි දශකයේද? හොඳයි තුන්වෙනි දශකයේ. තේරුණාද? ක්‍රිස්තු වර්ෂ 31 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 40 වෙනකන් තියෙන කාල සීමාව කීවෙනි දශකයේද? හතරවෙනි දශකයේ. පුතාලා ඒක තේරුණාද? අපිට ওই වගේ ප්‍රශ්න අහනවා. මෙන්න මේ කාල සීමාව අහු වෙන්නේ කීවෙනි දශකයේද? කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? හරි ඔය විදිහට මම ගිහිල්ලා අහනවා ක්‍රිස්තු වර්ෂ 91 සිට මේ ක්‍රිස්තු වර්ෂ 100 වෙනකම් තියෙන කාල සීමාව කීවෙනි දශකයේද? 10 වෙනි දශකයේ. ක්‍රිස්තු වර්ෂ 91 අවුරුද්ද ඉඳන් ක්‍රිස්තු වර්ෂ 100 වෙනකම් තියෙන කාල සීමාව 10 වෙනි දශකයේ. පැහැදිලිද? ඔව් හරි. දැන් අපි ළමයි ඔන්න ඔය වගේ කොටස් වලට දැන් එන්න හදන්නේ. හරි. ඊට පස්සේ ශතකය ගත්තොත් සියවස. හරි. ඒ දශක ගැන මම කිව්වේ. ඔය වගේ දැන් අපි බලමු දැන් මේ ඉන්නේ කීවෙනි දශකයේද? දැන් දශක කීයක් ගිහිල්ලාද? අවුරුදු නම් 2021යි නේ. දැන් අපි මේ ඉන්නේ කීවෙනි දශකයේද? ඒ වගේ ප්‍රශ්න අපිට අහනවා. හරි. අපි දැන් මේ ඉන්නේ කීවෙනි දශකයේද? කිව්වේ හැකිද? අපි දැන් මේ ඉන්න දශකයේ කීවෙනි දශකයේද? කාටද කියන්න පුළුවන්? අපි දැන් මේ ඉන්න දශකයේ. හරි ක්‍රිස්තු වර්ෂ 2021 සිට මට කියන්න ඔය විදිහට 10න් 10 ගත්තාම ක්‍රිස්තු වර්ෂ 2000 කී වෙනකන්ද? 30 තියෙන දශකය. මෙතන තමයි ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ
මේ කෙළවරේ තියෙන 10 ගුණාකාරය මේ අග බිඳුව කැපුවා නම් හරිනේ මේ. කිස්තු වර්ෂ 1 සිට කිස්තු වර්ෂ 10 තෙක් තියෙන අවුරුදු 10ට කියන්නේ පළවෙනි දශකයේ කියන කාල සීමාව. කිස්තු වර්ෂ 11 ඉඳන් කිස්තු වර්ෂ 20 තෙක් තියෙන කාල සීමාව. ඒ අවුරුදු 10 මේ අග බිඳුව කපන්න. දෙවන දශකය. කිස්තු වර්ෂ 21 ඉඳන් 30 වෙන තෙක් තියෙන කාල සීමාව මේ අග බිඳුව කැපුවාම තුන්වන දශකයට තමයි අහු වෙන්නේ. කිස්තු වර්ෂ 91 ඉඳන් 100 වෙනකම් ගත්තොත් අග බිඳුව කැපුවාම 10 වන දශකනේ. 100 අග බිඳුව කැපුවාම 10 වන දශකේ. දැන් අපි මේ ඉන්න අවුරුද්ද අහුවන දශකය. කිස්තු වර්ෂ 2000 අපි දැන් 21 2021 ඉඳන් කිස්තු වර්ෂ 2030 වෙනකන් තියෙන කාල සීමාවට තමයි අහු වෙන්නේ මේ දශකය. ඒකේ අග බිඳුව කැපුවාම 203 වන දශකය. ඊයද 203 වන දශකයට අපි අහු වෙන්නේ. ඊට පස්සේ සත වර්ෂයේ අපි එකක් බලමු. සත වර්ෂයේ දැන් 20 වන සත වර්ෂයේ 21 වන සත වර්ෂයේ නැත්නම් 100 වර්ෂය එහෙමත් කියනවනේ. හරි. ඊට පස්සේ තමයි නිකන් මම අහනවා කිස්තු වර්ෂ 1 ඉඳන් කිස්තු වර්ෂ 100 වෙනකම් තියෙන. කිස්තු වර්ෂ 1 ඉඳන් කිස්තු වර්ෂ 100 වෙනකම් තියෙන කාල සීමාවට අපි කියනවා පළමු මොකක් කියලාද? පළමු 100 වසර. නැත්නම් පළමු ශතකය. අවුරුදු 100කට තමයි ශතකයක් කියන්නේ. කිස්තු වර්ෂ ඉපදිච්ච අවුරුදු ඉඳන් අවුරුදු 100ක් යනකම්ම අහුවන කාල සීමාව පළවෙනි 100 වසර. පළමු ශතකය. කිස්තු වර්ෂ 101 සිට කිස්තු වර්ෂ 200 තෙක් කිස්තු වර්ෂ 200 තෙක් තියෙන අවුරුදු 100ක කාල සීමාව දෙවන ශතකය දෙවන 100 වසර. කිස්තු වර්ෂ 201 ඉඳන් කිස්තු වර්ෂ 300 වෙනකන් තියෙන අවුරුදු 100ක කාල සීමාව තුන්වන ශතකයට තමයි අහු වෙන්නේ. තුන්වන 100 වසර. ඒක තමයි මෙන්න මේ කෙළවරේ තියෙන සංඛ්‍යාවේ බිංදු දෙකක් කැපුවා නම් අපිට කිව්ව හැකි පළවෙනි 100 වසර. මේකේ දෙවන 100 වසර. තුන්වන 100 වසර. මට කියන්න කිස්තු වර්ෂ ඔය විදියට කොහොම ගිහිල්ලා හරි කිස්තු වර්ෂ මම අහනවා 901 සිට කිස්තු වර්ෂ අද 1000 වෙනකම් තියෙන අවුරුදු 100 කීවෙනි 100 වසරද අහු වෙන්නේ? කීවෙනි ශතකයටද අහු වෙන්නේ? බිංදු දෙකක් කැපුවාම කීයද? 10 වන 100 වසර තමයි අහු වෙන්නේ. හරි. ඔය විදිහට අපි ඇවිල්ලා කිස්තු වර්ෂ මට කියන්න 1901 සිට කිස්තු වර්ෂ 2000 වෙනකම් තියෙන කාල සීමාව කීවෙනි ඒ කියන්නේ කිස්තු වර්ෂ 1901 ඉඳන් කිස්තු වර්ෂ 2000 අවුරුද්ද ඔයගොල්ලෝ ඉපදිලා නැහැ නේ 2000 අවුරුද්දේ උපන් දිනේ කවුරුත් 2000 කරන්නේ නේද? 2000 අවුරුද්ද කියන්නේ ඔයගොල්ලෝ ඉපදිලා නැහැ. කිස්තු වර්ෂ 1901 ඉඳන් කිස්තු වර්ෂ 2000 වෙනකන් තියෙන අවුරුදු 100ක කාල සීමාව කීවෙනි 100 වසරද? කීවෙනි ශතකයේද? අග බිංදු දෙකක් කැපුවාම කීයද? 20 වෙනි ශතකය. 20 වෙනි 100 වසර. ඕගොල්ලෝ ළමයි 20 වෙනි 100 වසරේ ළමයි නෙමෙයි. ඇයි ඒ? අපි 20 වෙනි 100 වසරේ. අපේ උපන් දිනේ 2000ට කලින් තියෙන්නේ. අපි 20 වෙනි 100 වසරේ ඉපදිලා තියෙන්නේ. ඕගොල්ලෝ ඉපදිලා තියෙන්නේ දැන් මේ 100 වසර මොකද්ද? දැන් මේ යන 100 වසර මොකද්ද? හරි. ඔව් 21 වෙනි 100 වසර හොඳයි. දැන් මම අහනවා දැන් කිස්තු වර්ෂ 2001 ඉඳන් උදා ගන්න කිස්තු වර්ෂ 2001 සිට කිස්තු වර්ෂ 2100 වෙනකම්. තාම 2100 ආවේ නැහැ. කිස්තු වර්ෂ 2001 ඉඳන් 2001 අවුරුද්ද ඉඳන් 2100 වෙනකම් තියෙන ඒ අවුරුදු 100ක කාල සීමාව අහුවෙන්නේ අග බිංදු දෙක කැපුවාම කීවෙනි 100 වසරද? 21 වෙනි 100 වසරට. තේරෙනවද? මම මේ කියන එක තේරුම් ගන්න වෙනවා ඈ. ඔය අහන විභාගෙට. මේ අවුරුද්දක් දීලා අහනවා කීවෙනි 100 වසරද මේ අවුරුද්ද අහුවෙන්නේ? මේ කීවෙනි 100 වසරද? නැත්නම් කීවෙනි දශකයකද මේ අවුරුද්ද අහුවෙන්නේ? එහෙම අහනවා. එහෙනම් අපි දැන් මේ ඉන්නේ කීවෙනි 100 වසරේද? 21 වෙනි 100 වසරේ. 21 වෙනි 100 වසර ඉවර වෙන්නේ කවද්ද? 21 වෙනි 100 වසර ඉවර වෙන්නේ 2100 දෙසැම්බර් 31 වෙනිදා. එතකොට අපි ජීවත් වෙලා ඉඳීද? කියන්න බෑ. නේද? 21 වෙනි 100 වසර ඉවර වෙන්නේ කවද්ද? දැන් අපි 2021 ඉන්නේ අවුරුද්ද 2021 2022 ඔහොම ගිහිල්ලා 2100 කියලා අවුරුද්දක් වෙනවනේ ඉස්සරහට 2100 දෙසැම්බර් 31 වෙනිදා තමයි 21 වෙනි 100 වසර ඉවර වෙන්නේ
21 වෙනි සියවස පටන් ගත්තේ කවද්ද? 2001 ජනවාරි 31 වෙනිදා. ඔන්න ඔය අවුරුදු 100ක කාල සීමාව තමයි 21 වෙනි සියවසට අහු වෙන්නේ. 21 වෙනි සියවස ඉවරුනහම 22 වෙනි සියවස තමයි හම්බ වෙන්නේ. ඒක අපේ ළමයි වගේ ගත්තොත් ඒ සියවසේ මේ ඉන්න පුළුවන් නේද? හරි? හොඳයි. අපිට ඉන්න හම්බ වෙන්නේ නැති වෙයි 22 වෙනි සියවස නේද? ඔව් දැන් මේ 21 වෙනි සියවස යන්නේ. හොඳයි. හරි. ඊට පස්සේ ළමයි දැන් අවුරුදු 1000ක කාල සීමාවක් අපි හඳුන්වනවා සහස්‍රකයක් කියලා. ඒක කිස්සුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් පළවෙනි අවුරුදු 1000ක කාල සීමාව. කිස්සු වර්ෂ 1 ඉඳන් කිස්සු වර්ෂ 1000ක් තෙක්. කිස්සු වර්ෂ 1 සිට කිස්සු වර්ෂ 1000 වෙනකන් තියෙන අවුරුදු 1000ක කාල සීමාවට කියනවා පළමු සහස්‍රකය කියලා. ඒක තමයි කරන්න වෙන්නේ අතගින් තුනක් වුණා හරි. පළමු සහස්‍රකය. කිස්සු වර්ෂ 1001 ඉඳන් කිස්සු වර්ෂ 2000 වෙනකන් කිස්සු වර්ෂ 2000 වෙනකන් තියෙන අවුරුදු 1000ට කියන්නේ දෙවන සහස්‍රකය කියලා. කිස්සු වර්ෂ 2001 ඉඳන් කිස්සු වර්ෂ 3000 වෙනකන් තව ගොඩක් ඈත කිස්සු වර්ෂ 3000 කියන අවුරුද්ද හම්බ වෙන්නේ. තව ඉස්සරහට යන්න බෑනේ. කිස්සු වර්ෂ 2001 ඉඳන් කිස්සු වර්ෂ 3000 වෙනකන් තියෙන අවුරුදු 1000ක කාල සීමාව තුන්වන සහස්‍රකයේ ලෙස හඳුන්වනවා. ළමයි දැන් අපි මේ ඉන්න අවුරුද්ද අහු වෙන්නේ මොන සහස්‍රකයකටද? මේ පරාසය තුල තමයි අපි දැන් ඉන්න අවුරුද්ද තියෙන්නේ. 2021 තියෙන්නේ මේ පරාසය තුල. එහෙනම් අපි ඉන්න සහස්‍රකය දැන් කීයද? තුන්වෙනි සහස්‍රකය. හරි අපි දැන් මේ ඉන්නේ තුන්වෙනි සහස්‍රකය. සියවස කීයද? 21 වෙනි සියවස. 21 වෙනි සියවස. හරි දශකය 203 වෙනි දශකයේ අපි ඉන්නේ. අපි ඉන්න දශකය දැන් 203 වෙනි දශකය. මේ අපි දැන් මේ ගෙවිගෙන යන අවුරුද්ද 203 වන දශකයට අහු වෙනවා. ඒ වගේම 21 වෙනි සියවසට අහු වෙනවා. ඒ වගේම 3 වෙනි සහස්‍රකයට අහු වෙනවා. හොඳයි. දැන් අපි ওই වගේ ගණන් කිහිපයකට තමයි එන්න හදන්නේ මේ දශක, සියවස් සහ සහස්‍රක කියන එක. හරි. අපි අනුමාත්‍රකාව තමයි දාමු දශක. අනුමාත්‍රකාව දාන්න දශක. හරි. එතකොට අවුරුදු හරි දැන් ටිකක් නේ අහගන්න මම ගණන් ටික කියලා දුන්නාම තමයි තේරුම් ගන්න වෙන්නේ. හරි. දැන් දශක කියලා දාන්නකො අනුමාත්‍රකාව. මම දැන් ගණන් හදා ඒ ටික ලියලිය යන්න හදන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්. දශක හරි. දැන් දශකයක් කියලා කියන්නේ මොකද්ද ළමයි? අවුරුදු 10ක කාල සීමාවකට. කියන්නේ අවුරුදු 10ක කාල සීමාවක් අවුරුදු 10ක කාල සීමාවක් අවුරුදු 10ක කාල සීමාවක් දශකයක් ලෙස හැඳින්වේ. අවුරුදු 10ක කාල සීමාවක් දශකයක් ලෙස හැඳින්වේ. අවුරුදු 10ක කාල සීමාවක් දශකයක් ලෙස හැඳින්වේ. අවුරුදු 10ක කාල පරිච්ඡේදයක් දශකයක් ලෙස හැඳින්වේ. හරි. දැන් කිස්සුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් තමයි අපි දැන් මේ වෙනකන් අවුරුදු ගත වෙලා දිනවා 2021ක්. එතකොට තමයි කිස්සුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්ද ඉඳන් ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න කිස්සුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දට දැන් අපි යමු. මනසින් යන්න පුළුවන් කිස්සුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දට ගියා. ඒ අවුරුද්ද ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1 ජනවාරි 21 මේ ජනවාරි 1 වෙනිදානේ ඔව් ක්‍රිස්තු වර්ෂ 1 කියන අවුරුද්ද හම්බ වෙනවා. දැන් ක්‍රිස්තු වර්ෂ 2021 නේ අපි ඉන්නේ. ආපස්සට ගියාම අවුරුදු 2021ක් ආපස්සට ගියාම ක්‍රිස්තු වර්ෂ 1 කියන අවුරුද්ද හම්බ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1 කියන අවුරුද්ද ජනවාරි 1 වෙනිදා තමයි ඔය අවුරුද්ද උදා වෙන්නේ. පළවෙනි අවුරුද්ද. ඔය අවුරුද්ද ඉඳන් සිට ක්‍රිස්තු වර්ෂ 1 සිට
කිස්තු වර්ෂ 10 තෙක් 10 තෙක් කියන්නේ කිස්තු වර්ෂ 10 දෙසැම්බර් 31 වෙනකම් තියෙන අවුරුදු 10ක් තියෙනවනේ උතන. මෙන්න මේ අවුරුදු 10. හරි මේ පළවෙනි අවුරුදු 10නේ. ඔව්. ඕක තමයි අපි හඳුන්වනවා පළමු දශකයේ කියලා. ඒ කාලය නැත්නම් කාල සීමාව පළමු දශකයේ වේ. පළවෙනි දශකයේ වේ. ඒවා තේරෙන්න ඕන දෙයක් නේ. හරි. ඊට පස්සේ ඔන්න පළවෙනි දශකයේ පළවෙනි අවුරුදු 10 ඉවර වෙලා ඊට පස්සේ තමයි කිස්තු වර්ෂ දැන් කිස්තු වර්ෂය ඉපදිලා දැන් අවුරුදු 10ක් ගත වුණා. ආයි කිස්තු වර්ෂය 11 ඉඳන් කිස්තු වර්ෂ 11 ඉඳන් කිස්තු කියන ආයි කිස්තු වර්ෂ 11 ජනවාරි 1 වෙනිදා ඉඳන් කිස්තු වර්ෂ 20 දෙසැම්බර් 31 වෙනකම් තෙක් කාලය පුතාලා කියන්න කීවෙනි දශකයේද? දෙවන දශකයේ. හා කියන්න පටන් ගමු. දෙවන දශකයේ තමයි අයත් වෙන්නේ. පළමු දශකයට අයත් වෙන්නේ පළවෙනි අවුරුද්දේ ඉඳන් අවුරුදු 10ක් යනකම්. දෙවන දශකයට අයත් වෙන්නේ කිස්තු වර්ෂ 11 ඉඳන් කිස්තු වර්ෂ 20 වෙනකම්. ඊට පස්සේ තමයි කිස්තු වර්ෂ 21 ඉඳන් කිස්තු වර්ෂ 30 කාලය තුන්වන දශකයට තමයි අයත් වෙන්නේ. ඔව් ලියන්න දැන් ලියන්න ගන්න. දැන් මේවා මම මේ එක ලියන්න ඕනේ පොතේ. ලියද්දි හිතන්න මොකක්ද මේ කියන්නේ. හරි. මම දැනෙන් අහන්න. දැන් කොහොම ළමයි හරි ඔක්කොම ලියන්න බෑ. ගොඩක් ලියන්න බෑ. නේ? අර කිස්තු වර්ෂ 31 ඉඳන් 40 වෙනකන් තියෙන කාලය හතරවන දශකයේ. කිස්තු වර්ෂ 41 ඉඳන් 50 වෙනකන් තියෙන අවුරුදු 10 කාලය පස්වන දශකයේ. කොහොම ඇවිල්ලා මම එකක් දෙනවා කිස්තු වර්ෂ 91 සිට කිස්තු වර්ෂ 100 දෙක කාලය. එතකොට ළමයි එන්නේ හරි 10 වන දශකයට තමයි අයත් වෙන්නේ. 10 වන දශකයේ. 10 වන දශකයේ වේ. 10 වන දශකයට තමයි අයත් වෙන්නේ. හරි. දැන් ওই විදිහට අපිට ගියාම ළමයි හරි අවුරුදු 10න් 10 අපිට ගන්න පුළුවන්. කිස්තු වර්ෂ මම දෙනවා ඊට පස්සේ හරි තව එකක් වුණා අතරමැද කිස්තු වර්ෂ 811 සිට කිස්තු වර්ෂ 811 වෙනි අවුරුද්දේ සිට හරි කිස්තු වර්ෂ 820 තෙක් 811 ඉඳන් 820 තෙක් කාලය
හරි පොඩ ළමයි ක්ලාස් එකේ කට් වීමක් වුණා. හරි. දැන් හරියට හැමෝටම ඇහෙනවද සද්ද ළමයි? දැන් ඇහෙනවනේ? හරි. හරිනේ. පුතාලා දැන් ඇහෙනවද? සහ බෝඩ් එක පැහැදිලිව පේනවද? හරි පේනවා. හොඳයි. හරි. ළමයි දැන් ඔය විදිහට අපි දැන් අවුරුදු 10 ගත වෙලා යද්දී ඔක්කොම ලියන්න බෑනේ. අවුරුදු 10 ඔක්කොම ලියන්න නේද? ඒකින්ද ඔය විදිහට ගියාම කිස්තු වර්ෂ 811 ඉඳන් කිස්තු ස්වාංශයේ ඉඳලා දැන් අවුරුදු 811ක් ගත වෙලා කොහොම ඔතන ඉඳන් තව අවුරුදු 10ක් ගියාම කිස්තු වර්ෂ 811 ඉඳන් කිස්තු වර්ෂ 822 තියෙන කාල සීමාව තියෙන අවුරුදු 10ක කාල සීමාව අහුවෙන්නේ ළමයි 80 කීයද ඈ දෙවන දශකයේද මේ අග බිඳුව ගැටුවා නම් හරි උත්තරේ ගන්න දෙවන 82 වන දශකයේද හරි 82 වන දශකයේද 82 වන දශකයේ මේක වචනේ දීපුවක් තමක් නෑ ඉලක්කම දීපුවක් තමක් නෑ 82 වන දශකයේ නැත්නම් අරමවල ඉලක්කයෙන් ලියන්නම් 82 දශකයේ හරි කොහොම ඇවිල්ලා දැන් ඊට පස්සේ ගන්න 20 වර්ෂ කාලේ ගිහිල්ලා අර 20 වර්ෂ 1500 හිතන්න 61 සිට 20 වර්ෂ 1561 සිට 20 වර්ෂ 1570 වෙනකන් තියෙන අවුරුදු 10ක කාල සීමාව ඒ කාලය අහුවන දශකය එතන මේ අග බිඳුව අයින් කරා නම් කීයද 157ක් නේද ඉන්නේ ඉතින් 10ේම 157ක් තමයි 1570ක් කියන්නේ ඒකින්ද 157 වෙනි දශකය හරි තියාගන්න ඉක්මනට 1572 කියන කාලය ලේසියි මේ අග බිඳුව අයින් කරාම අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. කොහොම ඇවිල්ලා නම් ඊට පස්සේ ගන්න 20 වර්ෂ කොහොම කාලය ගත වෙලා 20 වර්ෂ 1991 සිට 20 වර්ෂ 2000 වෙනකන් තියෙන අවුරුදු 10ක කාල සීමාව. හරි. ඒ කාලය හරි ඒ කාලයේ කීවෙනි දශකයේද අග බිඳුවක් කපන්න 200 වන දශකයේ 200 දශකයේ වේ. ඔය විදිහට අපි දැන් ඇවිල්ලා දැන් බලමු අපි දැන් ඉන්නේ කීවෙනි දශකයේද 30 වර්ෂ 2021 සිට 2021 ජනවාරි 1 වෙනිදා ඉඳන් 30 වර්ෂ 2032 අවුරුදු 10ක කාල සීමාව අහුවෙන්නේ මේ අග බිඳුව ගැපුවාම කීයද 203 වන දශකයේ වේ. මොන කීපයක්ම ලියලා පෙන්නනවා ළමයි අවුරුද්දක් දුන්නාම මේ අවුරුද්ද අඩංගු වන දශකයේ ගන්න විදිය. හරි. මේක ලියා ගන්න ඕන. ක්‍රමාදාන ලියුවක් කමක් නැහැ. අවුරුද්ද විතරක් කොහොම ලියලා සිට කියන එක ආයි පස්සේ ඔන්න ලියන්න. එක් කාලය කීවෙනි දශකයේද කියලා අහලා තියෙනවා.
හරි. එතකොට ළමයි මොකක් හරි දශකයක් කියලා ඇහුවොත් ඒ දශකයේ ආරම්භ වන දවස දැන් 203 වෙනි දශකයේ ආරම්භ වෙන්නේ කවද්ද? 2021 ජනවාරි 1 වෙනිදා. 203 වෙනි දශකයේ ආරම්භ වෙන්නේ 2021 අවුරුද්ද ජනවාරි 1 වෙනිදා. නේද? පාන්දර. එතකොට ඔක ඉවර වෙන්නේ කවද්ද? 203 වෙනි දශකයේ ඉවර වෙන්නේ 2030 දෙසැම්බර් 31 වෙනිදා. හරි. හොඳයි. දැන් කලින් ක්ලාස් එකේ ළමයි අතරමඟදී පොඩි නැවතීමක් වුණා. එතන ඉඳන් හැමෝම ලියා ගන්න මේ දක්වාම මේ එක අවුරුදු 10ක කාල සීමා මොන දශකයකද අයත් වෙන්නේ කියලා අපින් අහනවා. හරි. දැන් 82 වෙනි දශකයේ ආරම්භ වෙන දවස සහ අවුරුද්ද 811 වෙනි අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳන් 820 වෙනි අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා තමයි 82 වෙනි දශකය අහුවන කාල සීමාව. හරි ඉක්මනට ලියන්න. හරි ලියලා ඉවරද ඉක්මන් කරන්න. හරි. හරි ළමයි. හොඳයි. හරි. මම දැන් ළමයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. ලියන්න. ඉවරද? ලියන්න ඉක්මනට. මේ ටික ලියලා ඉවරද? ඉවරයි. ලියන්න. ප්‍රශ්නයක් ලියන්න. පහත දැක්වෙන එක් වර්ෂය පහත දැක්වෙන එක් වර්ෂය අයත් වන්නේ පහත දැක්වෙන එක් වර්ෂය අයත් වන්නේ කීවන දශකයට දැයි ලියා දක්වන්න. කීවන
දශකයකදයි ලියා දක්වන්න. කීවන දශකයකදයි ලියා දක්වන්න. හරි. පළවෙනි එක. ක්‍රිස්තු වර්ෂ 72 කියන අවුරුද්ද. දැන් හොඳට අහගන්න. දැන් මෙන්න මේ ක්‍රිස්තු වර්ෂ 72 කියන අවුරුද්ද අපෙන් අහනවා තමයි කීවෙනි දශකයකද අයත් වෙන්නේ? කීවෙනි දශකයකද? එතකොට ඕගොල්ලන්ට ළමයි කරන්න තියෙන්නේ මේ අවුරුද්ද අහු වෙන අවුරුදු 10 කාල පරාස ලියා ගන්න වෙනවා. ක්‍රිස්තු වර්ෂ 72 ළමයි අහු වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 71 සිට ක්‍රිස්තු වර්ෂ 80 තෙක් කාලෙන්නේ අවුරුදු 10යි 72 තියෙන්නේ 71 ඉඳන් 80 කියන කාල පරාසය තුලට. එහෙනම් ළමයි මේ කාල පරාසය අහුවෙන දශකයේ කීයද? මේ අද බිඳුව කැපුවාම කීයද උත්තරේ එන්නේ? ඈ 8 වන දශකයේ නේ. ඔව්. 8 වන දශකයේ තමයි උත්තරේ. ඒ කියන්නේ ළමයි ක්‍රිස්තු වර්ෂ 72 කියන අවුරුද්ද තියෙන්නේ 8 වන දශකයේ තුල. 8 වන දශකයේ තුල තමයි ක්‍රිස්තු වර්ෂ 72 තියෙන්නේ. ඊට ගාලා උත්තරේ ගන්න විදිය ලියා ගන්න. හරි. 8 වන දශකයේ තුල තමයි තියෙන්නේ. නැත්නම් එහෙම කරන්න පුළුවන්. මේ දීපු සංඛ්‍යාව මේ අවුරුද්ද අපි දැඩි පැත්තෙන් 10 ගුණාකාරයෙන් ලියනවා. ඒක තමයි ගෙයි ක්‍රමය. මේ දීපු අවුරුද්ද අපි වැඩි පැත්තෙන් 10 ගුණාකාරයට ලියනවා. දැන් 72 ගත්තු ළමයි අඩු පැත්තේ 10 ගුණාකාරය 70 නේ. වැඩි පැත්තේ 10 ගුණාකාරය 80ට නේද එන්නේ. ඔව්. ඊට පස්සේ ළමයි කරන්න ඕනේ ඒකෙ වෙන්නේ මේ අග බිඳුව කවන්න ඕනේ. අග බිඳුව කැපුවා නම් උත්තරේ කීයද එන්නේ? 8 වන දශකයේ කියලා එනවා. පොඩ්ඩක් ඒ ක්‍රමෙත් මතක තියාගත්තා නම් උත්තර ටක් ගාලා ගන්න පුළුවන්. විභාගෙට අහනවා ළමයි ඈ. හරි ඉක්මනට හදාගන්න. ක්‍රිස්තු වර්ෂ 72. ඉක්මන් කරගන්න මේක ඉවර කරගන්න ඕනේ මේ. නැත්නම් ලබන සති පාඩම ඉවර කරන්න නම් වෙන්නේ. චුට්ටක් වෙලා වැඩි කර යනවා අද විනාඩි 10ක් විතර. ක්‍රිස්තු වර්ෂ 72. ඉක්මන් කරන්න. හරිද? හරි. ප්‍රෝමිලාට්ටම් 2. ක්‍රිස්තු වර්ෂ 524 මෙන්න මේ අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 524 කියන අවුරුද්ද අඩංගු වෙන්නේ මොන දශකයේ තුලටද? අර කෙටි ක්‍රමයෙන් හදන්නත් පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 524. ක්‍රිස්තු වර්ෂ 524 ළමයි කියන්නේ ක්‍රිස්තු වර්ෂ 521 සිට ක්‍රිස්තු වර්ෂ ඕන 530 තෙක් කාල සීමාව තුලනේ මේ අවුරුද්ද තියෙන්නේ මෙන්න මේ අවුරුදු 10 කාල සීමාව තුල. එතකොට තමයි මේකේ මේ අග බිඳුව කැපුවාම අපිට එනවා කීයද? 53 වෙනි දශකයේ කියලා. 53 වෙනි දශකයේ. එහෙම නැත්නම් අපි කරන්න ඕනේ ළමයි මේ දීපු සංඛ්‍යාව වැඩි පැත්තෙන් 10 ගුණාකාරයට ලියනවා. වැඩි පැත්තෙන් 10 ගුණාකාරයට. කීයද එන්නේ? 524 වැඩි පැත්තේ 10 ගුණාකාරය මොකක්ද? 530. 530 නේ? එහෙම ලියලා උත්තරේ ගන්නවා නම් ඒකත් මතක තියාගන්න. කෙලින්ම මේ අග බිඳුව කපන්න. එතකොට අපිට එනවා උත්තරේ කීයද? 53 වෙනි දශකයේ කියලා. ඒක තමයි ලේසි විදිය. පැහැදිලිද? අත්‍යවශ්‍ය දැන් මම මේ ක්‍රමයකට හදන්නම් උත්තර ගන්න ඒවා තුන ඉක්මන් කරන්න. හරි. ක්‍රිස්තු වර්ෂ 1809 මෙන්න මේ අවුරුද්ද අහු වෙන්නේ මොන දශකයකටද? ඉක්මන් කරන්න. ක්‍රිස්තු වර්ෂ 1809 අහු වන දශකය. ඉතින් මොකද කරන්න ඕනේ?
කිස්තු වර්ෂ 1809 මේක වෙන හදුවා මේක වැඩි පැත්තෙන් 10 ගුණාකාරයෙන් ලියුවොත් 809 වැඩි පැත්තේ 10 ගුණාකාරය කීයද 1810 නේ මේ වැඩි පැත්තෙන් එන 10 ගුණාකාරය ලියා ගන්න. ලියලා ඒකේ මෙන්න මේ අඟ කුඩුව කපන්න. එතකොට 181 වෙනි දශකයේ කියන උත්තරේ එනවා. අන්තිමේට කිස්තු වර්ෂ අද 2012 කිස්තු වර්ෂ 2012 කියන අවුරුද්ද දැන් පහු වෙලා තියෙන්නේ නේ 2012 පහු වුණාට ඕක අහුවන දශකයේ කරන්න තියෙන්නේ මේක වැඩි පැත්තේ 10 ගුණාකාරයට ලියුවොත් 2000 එන්නේ 20 නේ 12 20 පැත්තට නෑනේ 10 ගුණාකාරය ලියුවාම අඩු පැත්තට ලියන්නේ නෑ 2010 ලියුවොත් බෑ උත්තරේ ගන්න බෑ 2020 තමයි ගන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරය කියලා මේ අග බිඳුව අපන්න එතකොට ළමයි 200 දෙවන දශකයේ කියලා එන්නේ 200 දෙවන දශකයේ තමයි මේ අවුරුද්ද අහුවෙන දශකයේ එන්නේ. ඉතින් මේ අවුරුද්ද අහුවෙන්නේ කීවෙනි අවුරුදු 10ක කාල සීමාවටද? 200 දෙවන දශකයේට. ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ තමයි අපි එමු සියවස් වලට. සියවස් හරි ඉක්මන් කරන්න සියවස් නැත්නම් ශතක හරි අනුමාත්‍රකව දාන්න සියවස් සියවස් නැත්නම් අපි කියන්නේ ශතක ශතක සියවස් එහෙම නැත්නම් ශතක ඉක්මන් කරන්න සියවස් එහෙම නැත්නම් ශතක හරි එතන මේ සියවසක් කියලා කියන්නේ දශකයක් කියලා කිව්වේ අවුරුදු 10ක කාල සීමාවකටනේ. සතකයක් කියලා කියන්නේ සියවසක් කියලා කියන්නේ අවුරුදු 100ක කාල සීමාවක කාලයට අපි කියනවා සියවසක් කියලා. ලියන්න. සියවසක් කියලා කියන්නේ ලියන්න අවුරුදු 100ක අවුරුදු 100ක අවුරුදු 100ක කාල සීමාව අවුරුදු 100ක කාල සීමාවක් අවුරුදු 100ක කාල සීමාවක් සියවසක් ලෙස හැඳින්වේ. අවුරුදු 100ක කාල සීමාවක් සියවසක් ලෙස හැඳින්වේ. හරි. අවුරුදු 100ක කාල සීමාවක් සියවසක් ලෙස හැඳින්වේ. හොඳයි. එළමෙට අලුත් කිස්තු වාර්ෂයේ ඉපදිච්ච අවුරුද්ද කිස්තු වාර්ෂ 1 ඉඳන් පළවෙනි අවුරුදු 100 කිස්තු වාර්ෂ 1 සිට ඉක්මනට ලියන්න කිස්තු වාර්ෂ 1 සිට කිස්තු වර්ෂ 100 තෙක් කාල සීමාව අපි ගන්නේ පළමු සියවස කියලා. පළමු සියවස කිස්තු වර්ෂ 1 ඉඳන් කිස්තු වර්ෂ 2 කිස්තු වර්ෂ 3 කිස්තු වර්ෂ 6 7 8 10 20 30 40 45 50 70 80 90 95 100 වෙනකම්ම තියෙන පළවෙනි අවුරුදු 100ක කාලයේ අහු වෙන්නේ පළවෙනි සියවසට. ඊට පස්සේ කිස්තු වර්ෂ කුඩ ලියන්න කිස්තු වර්ෂ 101 ඉඳ සිට අවුරුදු ඉඳලා කිස්තු වර්ෂ 200 දෙවන සියවසට තමයි අහු වෙන්නේ. ඊළඟ අවුරුදු
100ක කාල සීමාව. අමතක කරගන්න එපා. මේවා පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ගණන් වල අහනවා. ප්‍රශ්න. ඔය විදිහට තමයි ගිහිල්ලා මම නිකන් අහනවා. ඔක්කොම ලියන්න බෑනේ. ක්‍රිස්තු වර්ෂ 901 සිට ක්‍රිස්තු වර්ෂ 17 අවුරුදු 100ක කාල සීමාව. මට කියන්න කීයවනි සියවසද? 10 වෙනි සියවස. නේ? 10 වෙනි සියවස තමයි කියන්නේ. 10 වෙනි සියවස. ඕකේ ළමයි බලන්න අද බිංදු දෙකක් කැපුවා නම් හරි. මෙතන බිංදු දෙකක් කැපුවා නම් පළවෙනි සියවස. මෙතන බිංදු දෙකක් කැපුවා නම් දෙවන සියවස. මෙතන බිංදු දෙකක් කැපුවාම 10 වෙනි සියවස. නේ? ඊට තව එකක් ඕන නම් ක්‍රිස්තු වර්ෂ 1000 අපි ලියමු ගිහිල්ලා හරි 1801 සිට ක්‍රිස්තු වර්ෂ 1902 අර කියන්නේ එන්නේ කීවෙනි සියවසද? 19 වන සියවස. 19 වන සියවස තමයි ඔය අවුරුදු 100 අහු වෙන්නේ. නෑ අද පොඩ්ඩක් ළමයි විනාඩි 10ක් පරක් වෙනවා ක්ලාස් එකේ. මොකද මේ සහස්‍රයක්ත් ඉවර කරලා තමයි නතර කරන්නේ. තව විනාඩි 10ක් විතර යන්නේ. ක්‍රිස්තු වර්ෂ 1801 සිට ක්‍රිස්තු වර්ෂ 1900 වන කාලේ ඉක්මනට ලියන්නේ හින්දා 19 වන සියවසට තමයි අහු වෙන්නේ. හරි. ඔය විදිහට ගිහින් අපි ලියුවොත් ක්‍රිස්තු වර්ෂ දැන් අපි මේ ඉන්න සියවස බලනවා නම් ක්‍රිස්තු වර්ෂ 2001 සිට ක්‍රිස්තු වර්ෂ ඉක්මනට ලියන්න 2100 වෙනකන් තියෙන අවුරුදු 100ක කාල සීමාව. මට කියන්න අද බිංදු දෙක කැපුවොත් කීයද? 21 වෙනි සියවසට අහු වෙනවා. 21 වෙනි සියවසට තමයි අහු වෙන්නේ. හරි ඔය ටික ලියුවාම ප්‍රමාණවත්නේ. ඉක්මනට ලියන්න. ඉක්මනට ලියන්න. හරි මම දැන් මේකෙත් ප්‍රශ්නයක් දෙනවා අර කලින් වගේම. ඊට පස්සේ සහස්‍රක වල නම් අපිට ගොඩක් නැහැ. සහස්‍රක කියන්නේ අවුරුදු 1000ක් නේ. තාම සහස්‍රක දැන් මේ යන්නේ තුන්වෙනි සහස්‍රකයේ හින්දා අපිට ගොඩක් වෙන්නේ නැහැ සහස්‍රක වලින්. දශක නම් ගොඩක් දැන් ගත වෙලා තියෙනවා. සියවසුත් ඒ වගේ ප්‍රමාණයක්. දශක තරම්ම නැහැ. සියවස් ගත වෙලා තියෙනවා. සියවස් දැන් ළමයි අපි මේ ඉන්නේ 21 වෙනි සියවස. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳන් අවුරුදු 100 ඒවා දැන් 21ක් වගේ තමයි යන්නේ නේ. අවුරුදු 10 ඒව ගත්තොත් 203ක් විතර එනවා දැන් නේද? ඔව්. දශක සහ සියවස්. හරි. ඉවරද මේ ටික ලියලා? ඉවරද? ප්‍රශ්න දෙන්නද? ලියමු ප්‍රශ්නේ. ඉක්මනට. ඉක්මනට ලියන්න. 9යි 10යි වගේ වෙද්දි පන්ති ඉවර වෙනවා. අපි ලබන සතියේ ළමයි තියෙන්නේ අධික අවුරුද්ද ගැන ඉගෙන ගන්නයි මේ කාලය සම්බන්ධ ගණන් එකතු කරන අනුගමනය ගණන් තියෙනවා. ලබන සතිය පාඩම ඉවර කරගන්න පුළුවන්. හරි ඉක්මන් කරන්න. හරි. ප්‍රශ්නේ ලියන්න මෙහෙම. මේක ඉවරයිද ලියලා? හරි. ලියන්න ප්‍රශ්නේ. පහත දැක්වෙන වර්ෂයන් අයත් වන්නේ නැත්නම් නේ පහත දැක්වෙන වර්ෂයන් අයත් වන්නේ කීවන සියවසටදයි ලියන්න. කීවෙනි සියවසටදයි ලියන්න. පහත දැක්වෙන වර්ෂයන් අයත් වන්නේ කීවෙනි සියවසටදයි ලියන්න. හරි. පළවෙනි එක ක්‍රිස්තු වර්ෂ 321. ක්‍රිස්තු වර්ෂ 321 වෙනි අවුරුද්ද. හරි. දැන් මෙන්න මේ අවුරුද්ද අහුවෙලා තියෙන්නේ කීවෙනි සියවසටද? නේ?
ඔව් ඒකනේ අහන්නේ. ඒකට මේ අවුරුද්ද තියෙන්නේ මොන අවුරුදු 100 ගුණාකාර තුනද? ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ? ඉතින් අපි ඕනනම් මේ අවුරුද්ද අහුවන අවුරුදු 100 පරාස ලිව්වොත් ක්‍රිස්තු වර්ෂ කීයේ නම් කීය වෙනකන්ද? ඈ ක්‍රිස්තු වර්ෂ එහෙම හදනවා නම් ක්‍රිස්තු වර්ෂ 301 සිට ක්‍රිස්තු වර්ෂ කීය වෙනකන්ද? මේ අවුරුද්ද තියෙනවා 400 ඇතුළත නේද? 301 නම් ක්‍රිස්තු වර්ෂ 400 දෙක තියෙන්නේ. නේද? එතකොට අපි කරන්නේ මේ අග බිංදු දෙක කපනවානේ. එතකොට තමයි එන්නේ 4 වන සියවස. උත්තරේ මොකක්ද? 4 වන සියවස. ඔහොම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි අපි කරන්නේ මේ දීපු අවුරුද්ද වැඩි පැත්තෙන් 100 ගුණාකාරයට ලියනවා. දශක හොයද්දී ලිව්වේ 10 ගුණාකාරයකින්නේ. මේ දීපු සංඛ්‍යාව වැඩි පැත්තෙන් එන කිට්ටු වල 100 ගුණාකාර කීයද? 321 වැඩි පැත්තෙන් එන 100 ගුණාකාර කීයද? අඩු පැත්තෙන් 300 වැඩි පැත්තෙන් 400. එහෙම ලියාගෙන අග බිංදු දෙකක් කපන්න ඕනේ. අතන දශකයෙන් ගත්ත බිංදුවයි එකක් එතන ලිව්වේ 10 ගුණාකාරය වැඩි පැත්තෙන්. මෙතන 100 ගුණාකාරය ලියලා වැඩි පැත්තෙන් බිංදු දෙකක් කපන්න. එතකොට උත්තරේ 4 වන සියවස කියලා එනවා. අකලා දෙක ක්‍රිස්තු වර්ෂ හරිද? ක්‍රිස්තු වර්ෂ 1005 ඒ අවුරුද්ද. රොමිලන් රන් 3 මේ ටෙලිග්‍රෑම් එකෙන් මොනවද ලේසි? ක්‍රිස්තු වර්ෂ හරිද? ක්‍රිස්තු වර්ෂ අපි ලියමු 1890. අන්තිම එක ක්‍රිස්තු වර්ෂ 2025. තාම අපිට 2025 හම්බුන්නේ නැහැ. තව ඉස්සරහට නෙන්නේ නේ. හරි. අපිට හැබැයි සියවස ලියුව හැකි කීවෙනි සියවසද කියලා. ඉක්මන් කරන්න. මෙන්න මේ අවුරුදු 4 අඩංගු වන අහුවන සියවස් තමයි අහලා තියෙන්නේ. ප්‍රකාර කියන්න. ඔව් දැන් ක්‍රිස්තු වර්ෂ තමයි 1005 ගත්තොත් 1005 වැඩි පැත්තෙන් එන 100 ගුණාකාරය මොකක්ද? වැඩි පැත්තෙන් එන 100 ගුණාකාරය කීයද? 1005 කියන අවුරුද්ද වැඩි පැත්තෙන් එන 100 ගුණාකාරය 1100 නේද? තේරුණාද? 1005 කියන එක වැඩි පැත්තෙන් 100 ගුණාකාරයට යද්දි 1100. අඩු පැත්තෙන් ආවොත් 1000නේ. එහෙනම් මේ බිංදු දෙක කපන්න අග. එතකොට උත්තරේ 11 වෙනි සියවස. හරි. 11 වෙනි සියවස. පැහැදිලිද? 1890 ගත්තොත් වැඩි පැත්තෙන් 100 ගුණාකාරය මොකද්ද? 1900 නේ. වැඩි පැත්තෙන් 100 ගුණාකාරය 1900. අග බිංදු දෙක කපන්න. එතකොට ළමයි උත්තරේ 19 වන සියවස. හරි 2025 ලියලා වැඩි පැත්තෙන් එන 100 ගුණාකාරය 2100 නේ. කපන්න අග බිංදු දෙක. කැපුවාම උත්තරේ 21 වෙනි සියවස තමයි එන්නේ. ඒක ළමයි ලේසි අමාරු නෑ. අවුරුද්දක් දීලා අහනවා කීවෙනි සියවසටද අහු වෙන්නේ. නේ මේ වගේ උත්තරේ ගන්න ඕනේ. ඉක්මන් කරන්න. ඉක්මනට කරමු නැත්නම් තව වෙලා යනවා. ටක් ගාලා ලියා ගන්න. ගැටලුවක් තිබ්බොත් ආයෙ රෙකෝඩින් එකත් බැලුවේ හැකිනේ. හරි. මම මේකට තව පොඩි ප්‍රශ්නයක් දෙනවා මෙහෙම. හරි මේකේ තව ප්‍රශ්නයක් ලියා ගන්න. අරෝමිලක් සම්පහානේ මේක ලියන්න. 21 වෙනි සියවසේ 21 වෙනි සියවසේ ආරම්භක හා අවසාන දිනයන් ලියන්න. දශකයක් දීලත් අහන්න පුළුවන්. ආරම්භක දිනයයි අවසාන දිනයයි. හරි. එළමයි 21 වෙනි සියවසේ ආරම්භක දිනය සහ 21 වෙනි සියවස අවසාන වන දිනය අහනවා. දැන් ආරම්භ වෙන්නේ තමයි ජනවාරි පළවෙනිදානේ. ඉවර වෙන්නේ කොහොමද? දෙසැම්බර් 31. ඔව්. හරි. දැන් අපිට 21 වෙනි සියවසේ ආරම්භක අවුරුද්ද මොකක්ද තමයි එන්නේ? මේ 21 වෙනි සියවසේ ආරම්භක අවුරුද්ද එන්නේ 2000 කීයද? 2000
එකනේ අන්න 2001 2001 මෙන්න තමයි ආරම්භක දිනය. හරි ආරම්භක දිනය. මොකක්ද වෙන්න ඕනේ? ආරම්භක දිනයට එන්නේ 2001 ජනවාරි 1 වෙනිදා. නේ? එදා තමයි මේ සියවස ආරම්භ වෙන්නේ. ඔතන ඉඳන් අවුරුදු 100ක් ගිහිල්ලා 21 වෙනි සියවස අවසාන වන දිනය. කවද්ද? 2000 2000 12යි දෙසැම්බර් 21. එදා තමයි 21 වෙනි සියවස ඉවර වෙන්නේ. ඒ අවුරුදු 100 ඉවර වෙන්නේ 2100 කියන්නේ කිස්තු වර්ෂය 2100 තව ඉස්සරහට. තාම අපි 2021 ගෙන ඉන්නේ. 2100 දෙසැම්බර් 31 වෙනිදා. පටන් ගත්ත දවස දැන් පහුවෙලා. මේ අපි යන සියවසනේ 21 වෙනි සියවසේ අපි දැන් ඉන්නේ. හරි ඔයගොල්ලෝ 21 වෙනි සියවසේ ළමයි. දැන් සියවස පටන් ගත්තේ 2001 ජනවාරි 1 වෙනිදා. හරි. ඉතින් ඔන්න සියවස් කියන කොටසත් හරි. ඊට පස්සේ ළමයි සහස්‍රක ඒක නම් අපිට ලොකුවටම දේවල් කතා කරන්න දෙයක් නෑ. මොකද අවුරුදු 1000ක කාල සීමාවක් තමයි සහස්‍රකයක් කියලා කියන්නේ. ඒක අපි ලියලා නවත්තමු ඉපම් කරන්න. දශකයක් දීලා ඇහුවොත් ළමයි ආරම්භක දිනයයි අවසාන දිනයයි ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. එතන ළමයි එන්නේ අවුරුදු 10ක මේ පරාසයක්. නේ? දැන් පළවෙනි දශකයේ ගත්තොත් කිස්තු වර්ෂ 1 ජනවාරි 1 වෙනිදා තමයි පටන් ගන්නෙ. ඉවර වෙන්නේ පළවෙනි දශකයේ කිස්තු වර්ෂ 10 දෙසැම්බර් 31. එතන යන්නේ අවුරුදු 10න් 10ට. මෙතන අවුරුදු 100න් 100ට යන්නේ. ටිකක් මතක තියාගන්න වෙනවා. හොඳයි. ඊට පස්සේ තමයි දාන්න සහස්‍රක. හරි මෙතනින් එතකොට අපිට ඉවර කරන්න පුළුවන්. සහස්‍රකයක් කියලා කියන්නේ අවුරුදු 1000ක කාල සීමාවක්. හරි ඉක්මන් කරන්න. ඉක්මනට ලියමු. හරි සහස්‍රකයක් කියලා කියන්නේ කොච්චරද ළමයි? අවුරුදු 1000ක කාල සීමාවකට. ලියන්න. අවුරුදු 1000ක කාල සීමාවක්. අවුරුදු 1000ක කාල සීමාවක්. සහස්‍රකයක් ලෙස හැඳින්වෙයි. අවුරුදු 1000 සහස්‍රකයක් ලෙස හැඳින්වෙයි. හරි එහෙනම් ළමයි අපිට කියන්නේ කිස්තු වාසී ඉපදිච්ච අවුරුද්ද ඉඳන් අවුරුදු 1000ක් යනකම් කිස්තු එකේ ඉඳන් කිස්තු වර්ෂ 1 ඉඳන් කිස්තු වර්ෂ 1000ක් එක් තියෙන අවුරුදු 1000ක කාල සීමාව අහුවෙන්නේ පළමු සහස්‍රකයට. කියන්නේ ඊට පස්සේ කිස්තු වර්ෂ ළමයි 1001 සිට 1001 ජනවාරි 1 වෙනිදා ඉඳන් කිස්තු වර්ෂ 2000 දෙසැම්බර් 31 වෙනකම් තියෙන කාල සීමාව ඒ අවුරුදු 1000 අහුවෙන්නේ දෙවන සහස්‍රකයට. දැන් මේ විදිහට තමයි දෙවන සහස්‍රකයක් ගත වෙලා ඉවරයිනේ. එහෙනම් අපි දැන් මේ ඉන්නේ කීවෙනි සහස්‍රකයේ තුලද? කිස්තු වර්ෂ 2001 සිට කිස්තු වර්ෂ 3000 වෙනකම් තියෙන අවුරුදු 1000ක කාල සීමාවේ තමයි අපි දැන් ඉන්නේ. ඒක අහුවෙන්නේ තුන්වන සහස්‍රකයට. ඒ හින්දා අපිට ගොඩක් සහස්‍රක දැන් ලියන්න ඕනේ නේ. දැන් සහස්‍රක දෙකක් ඉවරයි. අවුරුදු 10ේම දෙකක් ඉවරයි. දැන් තුන්වන සහස්‍රකයේ තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. ඒ වගේ එකක් ඇහුවොත් අක් ගාලා උත්තරේ ඉතින් එක්ක පළමු සහස්‍රකයේ නැත්නම් දෙවන සහස්‍රකයේ නැත්නම් තුන්වන සහස්‍රකයට තමයි අහුවෙන්න ඕනේ. නේ? හරි. පැහැදිලිද? හොඳයි. දැන් උතරින් ළමයි මේ කාලේ පාඩමේ භාගයක් ඉවරයි. ලබන සතියේ අපි කරන්නේ අධික අවුරුද්දක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. හරි අපිට අවුරුද්දක් දීලා අහනවා මේ අවුරුද්ද අධික අවුරුද්දක්ද නැද්ද කියලා. හොයන්නේ කොහොමද කියලා බලමු. නේ? අවුරුදු 4කට සැරයක් තමයි අධික අවුරුද්දක් එන්නේ. හොඳයි. ඊට පස්සේ අපිට කාලය ආශ්‍රිත එකතු කරන ඒවා අඩු කරන ඒවා තියෙනවා ගණන් වල හදන්න. හරි. දැන් ගෙදර වැඩ වලට ළමයි මාක් කරගන්න 6 එක අභ්‍යාසය. ගෙදර වැඩ 6 එක අභ්‍යාසය. 6 එක අභ්‍යාසය. හරි හොඳයි.
මොන හරි දැන් ඕගොල්ලන්ට මගදී මග යනවා නම් ආපහු මොකක් හරි මේක බලන්න ඕන නම් හරිද? පාඩම ටිකක් ලොකුයිනේ. රෙකෝඩින් එක අවශ්‍ය කට්ටියට ළමයි ඉල්ල ගන්න මට මැසේජ් එකක් දාලා. හරි හෙට උදේ පස්සේ හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. හොඳයි. මේක ආයි පාරක් බලන්න දශක සහස්‍රක සහ සියවස් ගැන අපිට විභාගෙදී අහනවා. පැහැදිලිද? හොඳයි. ආයි පාරක් ඕනනම් බැලුව හැකි. හරි. ඉක්මනට මේක සම්පූර්ණ කරගන්න. ගෙදර වැඩ වලට 6 1 අභ්‍යාසෙ මාක් කරගන්න. හරි. හොඳයි. එහෙනම් අපි මෙතනින් ක්ලාස් එක අවසන් කරමු. හරි නේද? ලියාගත්ත ඔක්කොම. හරි ආයි පාරක් කාට හරි ඕන නම් රෙකෝඩින් එකක් ඉල්ලගෙන ආයි පාරක් බලන්න. තව පාරක් එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. එහෙනම් සිල් දනාට සුබ රාත්‍රියක් ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. හරි පරිස්සමට ඉන්න.